දැනුම තියෙන ළමයි ඇති මේ වෙද්දිම. අපි බලමු මේ ගොනු ගැන කතා කරද්දී අපිට ප්‍රධාන වශයෙන් පරිගණක පද්ධතියක තියෙන ගොනු ආකාර දෙකක් යටතේ හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි ටෙක්ස්ට් ෆයිල්. එහෙම නැත්නම් අපි කියනවා ටෙක්ස්ට් ෆයිල් කියලා. ටෙක්ස්ට් ෆයිල් අනිත් වර්ගය තමයි බයිනරි ෆයිල් කියලා අපි කියනවා. ඒතකොට අපිට ගොනු වර්ග ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ටෙක්ස්ට් ෆයිල් සහ බයිනරි ෆයිල්. ඔන්න එක වර්ගයක් ටෙක්ස්ට් ෆයිල්. ටෙක්ස්ට් ෆයිල්. දැන් ටෙක්ස්ට් ෆයිල් ගත්තාම ටෙක්ස්ට් ෆයිල් වල වර්ග තියෙනවා අපිට හඳුනා ගන්න. ප්ලේන් ටෙස්ට් ඊට පස්සේ ගත්තාම XML ෆයිල් ඊට පස්සේ ගත්තාම JSON ෆයිල් කියලා අපි කියනවා කියන්නේ JSON ෆයිල් source code මෙන්න මේවා අපිට ගන්න පුළුවන් ටෙක්ස්ට් ෆයිල් විදිහට අපිට මේවා හඳුන්වා ගන්න පුළුවන්. ඒ වගේම අනිත් වර්ගය තමයි ප්ලෑනින් කියන බයිනරි ෆයිල්ස් අපි කියනවා බයිනරි ෆයිල්ස් කියන වර්ගය. ඒතර බයිනරි ෆයිල්ස් කියන ඒවා අපි ඕඩියෝ වීඩියෝ වගේ වයිති වෙන්නේ මෙන්න මේ බයිනරි ෆයිල්ස් කියන කාණ්ඩයට. හරිද? මෙතනදී අපිට ගන්න පුළුවන් කම්පයිල් කරපු දැන් අපි ප්‍රෝග්‍රෑම් එකක් රන් කම්පයිල් කරාට පස්සේ හැදෙන වස්තු කේතය ප්‍රභව කේතේ රන් කරාට පස්සේ හැදෙන වස්තු කේතය මෙන්න මේ බයිනරි ෆයිල් වලට අයිති වෙන්නේ. අපි ඒකට කියනවා කම්පයිල් ෆයිල්ස් කියලා. කම්පයිල් කරපු ෆයිල්ස්. ඊට පස්සේ ගත්තා ඇප් වල තියෙන data ඇප් data ගන්න පුළුවන් මෙන්න මේ බයිනරි ෆයිල්ස් වලට. ඊට පස්සේ මීඩියා ෆයිල්ස් වර්ග. මීඩියා ෆයිල්ස් වර්ග ගත්තාම අපිට ඔය ගන්න පුළුවන් උදාහරණයක් වශයෙන් ඉමේජස් පින්තූර වර්ග ඊට පස්සේ ගත්තාම වීඩියෝ ඕඩියෝ වගේ දේවල් අපිට ගන්න පුළුවන් බයිනරි ෆයිල්ස් විදිහට. පැහැදිලිද? ඒතර මෙන්න මේ විදිහට පරිගණක පද්ධති වල තියෙන දැන් මෙහෙයුම් පද්ධතියෙත් විශාල ප්‍රමාණයක ගොනු සංඛ්‍යාවක් තියෙනවා. මේ විදිහට පරිගණක පද්ධතියක තුන තියෙන ගොනු විශාල සංඛ්‍යාවකින් හැදෙනවා. දැන් අපි මේ ෆයිල් එක මම සේව් කරන්නේ සමහරට ගොනුවක. Python ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ ගොනුවල. ඒතර ඒක ක්‍රියාකාරීත්වයෙන් තමයි අපි විවිධ apps වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ. එතරම් ගොනු නැත්තම් පරිගණක පද්ධතියක කිසිම දෙයක් කරන්න බැරි තරම්. හරි මෙන්න මේ ආකාරයට අපි ගොනු වර්ගීකරණය කරනවා ටෙක්ස්ට් ෆයිල් හා බයිනරි ෆයිල් විදිහට ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ. දැන් අපි අද පාඩමේදී කතා කරන්නේ මේ ප්‍රෝග්‍රෑම් එකට ගොනු වලින් දත්ත කියවීම සහ නැවත ලිවීම අගට එකතු කිරීම ආදී දේවල්. එන ගොනු කොහොමද ගොනුවකින් දත්ත කියවන්නේ සහ ගොනුවකට දත්ත ලියන්නේ කියන එක තමයි ප්‍රධාන වශයෙන් අද දිනේ අපි සාකච්ඡාවට බඳුන් කරන්නේ. අද දවසේ අපි ඉස්සල්ලාම මෙන්න මේ ෆයිල් එකට කරන්න පුළුවන් දේවල් ටික ඉස්සලාම අපි ඒක කතා කරන්න කලින් දැන් අපි මොනවද මේ ෆයිල් වලට කරන මොඩ් ටික අපි කතා කරොත් ගොනුවකට දත්ත ලිවීම සම්බන්ධව සාකච්ඡා කරනවා. අපි කියනවා write to the file ගොනුවකින් දත්ත කියවීම ගොනුවකින් දත්ත කියවීම ගොනුවකට දත්ත ලිවීම ගොනුවකට දත්ත ලිවීම ඒ වගේම ගොනුවක අගට එකතු කිරීම කියන appending mode එක appending කරනවා කියලා කියන්නේ අගට දත්ත එකතු කිරීම කියන මෙන්න මේ ප්‍රධාන ඔපරේෂන් ටික ෆයිල් හැන්ඩලින් වල අද දිනේ අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි ඉස්සල්ලාම ගොනුවක දැන් ෆයිල් එකක තියෙන දත්ත කියවීම සම්බන්ධව කතා කරමු. ගොනුවක දත්ත කියවීම. එතකොට මේ කාර්යය සඳහා දැන් අපි Python කෝඩ් එක ලියද්දි දැන් ඔයගොල්ලොත් මාත් එක්කලා සම්බන්ධ වෙලා ඇති කියලා හිතනවා විශාල සංඛ්‍යාවක් මේ විදිහ අපි එක්කලා ඉන්නවා සම්බන්ධ වෙලා. ඉතින් ළමයි අපි මෙතනදී කතා කරද්දී ඉස්සලාම දැන් මේ ගොනුවල දත්ත කියවීම සම්බන්ධව කතා කරද්දී අපි ගොනුවක් හදාගෙන ඉන්න ඕනේ. දැන් ගොනුවක් නැතුව ගොනුවක් කියවන්න බෑනේ. දැන් රයිට් කරද්දී නම් ගොනුවක් නැත්තම් ගොනුවක් හදා ගන්නවා. රයිටින් මොඩ් එකේදී ගොනුවක් නැත්තම් ගොනුවක් හදා ගන්නවා Python වල. අපි රීඩින් මොඩ් එකේදී දැන් මෙන්න මේ දැන් ෆයිල් එකක් රීඩ් කරද්දී Python වල මෙන්න මේ විදිහට තමයි ළමයි එන්නේ. ඉස්සලාම අපි වේරියබල් කැමති වේරියබල් එකක් දාන්න ඕන මුලින්ම. ඒ කියන්නේ වේරියබල් නේම් එකක් දාන්න ඕන මුලින්ම. අපි ගත්තොත් දැන් සාමාන්‍යයෙන් අපි ෆයිල් කියන නම ගන්නවා f කියන නම ගන්නවා ඒ වගේ. තමයි x කියන නමක් ගන්නකො. ඒතර x කියන වේරියබල් එකට open x කියන වේරියබල් එකට ගන්න ඕන open කියන ෆයිල් එකේ open දත්ත. open ඊට පස්සේ මෙන්න මෙතන වැදගත් ෆයිල් එකේ නම. file name. ඊට පස්සේ ඒක text file ද එහෙනම් නැත්නම් csv file ද මෙන්න මේ වගේ අපි දෙන්න පුළුවන් ෆයිල් වර්ග තියෙනවනේ. අපි text file txt ෆයිල් එකක් ගැන තමයි මෙතනදී කතා කරන්නේ. ඊට පස්සේ ඒකේ mod එක. දැන් අපි mod එක දීලා නැත්තම්
මෙහෙම වහලා තියෙනවා නම් අනිවාර්යෙන්ම මේක ඩිෆෝල්ට්. ඒ කියන්නේ දුන්න නැත්නම් පෙර ගන්න අනිවාර්යෙන්ම ඩිෆෝල්ට් වැලියු එක විදිහට ගන්න රීඩින් මොඩ් එක. අපි දැනට මොඩ් එක දෙනවා මේ වගේ. මෙන්න මෙතන තමයි අපි මොඩ් එක දෙන්නේ. ඒ කියන්නේ ෆයිල් එක කියවන මොඩ් එක දෙන්නේ මෙන්න මෙතන. ඒතර ෆයිල් එකක් සඳහා ඇතුළත් කරන්න පුළුවන් මොඩ් කීපයක් තියෙනවා. රීඩින් මොඩ් එක ඊට පස්සේ ගත්තාම අපි තව මේකම කොපි කරලා ගමු පල්ලෙහාට. ඒතර රීඩින් මොඩ් එකෙන් ඕපන් වෙනවා නම් මේ වගේ R දෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන රයිටින් මොඩ් එකෙන් ඒ කියන්නේ ලියන්න මොඩ් එකෙන් නම් W දෙන්නේ. ෆයිල් එකට රීඩින් රයිටින් දෙකම කරන්න පුළුවන් මොඩ් දෙකක් තියෙනවා. R+ එක සහ W+ එක. R+ සහ W+. ඒ දෙකේ වෙනසක් තියෙනවා. R+ එකයි W+ එකයි. සහ අනික තමයි appending මොඩ් එක. අගට ලිවීම නැත්තම් තියෙන එකේ දත්ත නොවෙනස් වෙලා අගට දත්ත ලිවීම තමයි එතනදී වෙන්නේ. හරි. ඒතර Python programming වලදී Python දැන් ඕනම ක්‍රමලේඛන භාෂාවක ෆයිල් හැසිරවීම නැත්නම් ගොනු වල දත්ත කියවීම සහ ලිවීම සඳහා අපිට තියෙනවා ක්‍රමවේදයන්. ඒතර Python වලදී open function එක හරහා තමයි අපි මේ කාර්යය කරගන්නේ. එතකොට R කියලා කියන්නේ තියෙන ගොනුවක දත්ත රීඩ් කිරීමට පමණයි මෙතනදී R කියන මොඩ් එකේදී අපිට හැකියාව ලැබෙන්නේ. ඒ කියන්නේ ගොනුවක් නැත්තම් error එකක් එනවා. හරි. ගොනුවක් නැත්තම් error එකක් එනවා. ගොනුවක් තියෙනවා නම් ගොනුව කියවන්න පුළුවන් අපිට. ඊට පස්සේ W කියන මොඩ් එකේදී ගොනුවක දත්ත ලියන්න පුළුවන්. ගොනුවක් නැත්තම් ගොනුවක් අලුතෙන් හදලා මෙතනදී ගොනුවක් අලුතෙන් හැදෙනවා ඒ දත්ත ලියන්න. ඊට පස්සේ ගත්තාම ගොනුවක් තිබුණොත් ඒ ගොනුව ඕවර්රයිට් කරනවා. ඒ කියන්නේ තියෙන ගොනුවේ දත්ත මත ලියනවා. ඒතකොට තියෙන පරණ දත්ත මැකෙනවා. ඒතර මොකද්ද මේ W+ සහ R+? අපි R සහ W කියන්නේ read and write නේ. එහෙනම් R+ and W+ අතර වෙනසක් තියෙනවා. මොකද්ද? කවුරු හරි දැන් ළමෙක් අපි හම් බලන්න. W+ සහ R+. මේවා අතර තියෙනවා වෙනසක්. මොකද්ද වෙනස? R+ සහ W+ අතර තියෙනවා වෙනසක්. බලන්න මට කියන්න කවුරු හරි ළමෙක් මේ දෙක අතර තියෙන වෙනසක්. නෙත්මි කියන්න බලන්න නෙත්මි අමායා කියන්න බලන්න R+ සහ W+ අතර තියෙන වෙනස මොකද W+ සහ R+ අතර තියෙන වෙනස right හරි මම මතක් කරනවා හරි මේ බලන්නකෝ R+ සහ W+ අතර තියෙන වෙනස තමයි R+ වලදී reading and writing දෙකම කරන්න පුළුවන් හැබැයි ගොනුවක් තියෙනවා නම් විතරයි මේ දේ කරන්න පුළුවන් ගොනුවක් නැත්නම් මේ R+ කරන්න බෑ W+ වලදී reading and writing දෙකම කරන්න පුළුවන් ගොනුවක් නැත්නම් ගොනුව හදාගෙන ලියන්න සහ කියවන්න දෙකම පුළුවන් හැබැයි අවුල තියෙන්නේ overwrite වෙනවා තියෙන දත්ත මැකිලම ආය පාරක් අපි ප්‍රෝග්‍රෑම් එක රන් කරන්න ගියොත් කලින් අවස්ථාවේ තියෙන data මැකෙනවා ඒතර appending mode එකේ තමයි මේක හොඳටම වෙන්නේ තියෙන දත්ත තියදී අගට ලිවීමේ හැකියාව තියෙනවා මෙන්න මෙතන appending mode එකේදී හරි හැබැයි appending mode එකේදී කියවීම සම්බන්ධව ගැටලුවක් තියෙනවා ඒ කියන්නේ read කරන්න බෑ දත්ත අගට ලිවීමක් තමයි කරන්න පුළුවන් වෙන්නේ පැහැදිලිද මං කියන කතාව දන්නේ මං කෝල් එකක් ගන්න මම මේ වෙලාවේ කෝල් එක සෝරි මේ ලෙසන් එකක හරි හරි ළමයි පැහැදිලිනේ මේ කතාව ඔයාලට මං කියන දේ පැහැදිලි ඇති දැන් මේ වෙලාවේ අපි ඊගාවට කතා කරන්න යන්නේ මේ සරලම අවස්ථාව අපි පොඩිම දෙයක් ඉන්න පටන් ගමු ප්‍රෝග්‍රෑම් එකේ එතකොට අපි මෙතනදී ෆයිල් එකක් ඉස්සලාම හදාගෙන ඉමු ළමයි හරිද ෆයිල් එකක් හදාගෙන ඉමු මේ ටික මම හිතන්නේ මම ඕගොල්ලන්ට ස්ක්‍රීන් ලියන්න වෙලාවක් නැහැ අපි ස්ක්‍රීන්ෂොට් එකක් මම ස්ක්‍රීන්ෂොට් එකක් දාන්නම් ඕගොල්ලන්ට ඊට පස්සේ මේ ටික මම ඔයාලගේ ගෲප් එකට ස්ක්‍රීන්ෂොට් එකක් දාලා දෙන්නම් ඒතර ඕගොල්ලන්ට බලන්න හරි ගෲප් එකට මම දානවා right මේ බලන්න හරි අපි ෆයිල් එකක් හදමු දැන් මේක සේව් කරගන්න තැන තමයි ෆයිල් එක හදාගන්න ඕන ළමයි හරි මේක සේව් කරගන්න තැන තමයි ෆයිල් එක හදාගන්න ඕන මම ප්‍රැක්ටිකල් කියලා ෆෝල්ඩර් එකක් හදලා තියෙනවා මේකේ Python ප්‍රෝග්‍රෑම් ගොඩක් තියෙනවා මම තව ෆෝල්ඩර් එකක් හදාගන්නවා ෆයිල්ස් කියලා ෆෝල්ඩර් එකක් හදලා
මේක ඇතුලේ මම ටෙක්ස්ට් ෆයිල් එකක් ලියනවා ළමයි. හැබැයි නම හරියටම දෙන්න ඕන. නම හරියට දෙන්න ඕන. මම මෙතන නම දෙන්නම්. AB කියලා. AB කියලා ෆයිල් එකේ නම දෙනවා. මෙන්න මේ ෆයිල් එකට මම දත්ත ලියනවා මොනවා හරි. හිතන්න මොනවා හරි දත්ත ටිකක් ලියන්න ඕන කියලා පරිගණක ක්‍රම ලේඛන භාෂාවන් ටිකක් ලියමු. මේ බලන්න Java, C++, Java, C++, ඊට පස්සේ ගත්තාම PHP, C sharps, ඊට පස්සේ ගත්තාම ඔයාලා දන්න පරිගණක භාෂාව නේද? Python, Pascal, තව තියෙන ඕන තරම් languages. හරි C මේ වගේ පරිගණක ක්‍රම ලේඛන භාෂාවන් කීපයක් ඔන්න මම මේක සේව් කරා. right. ඔන්න ෆයිල් එක තියෙනවා. මේකේ AB කියන ෆයිල් එකේ මේ data ටික තියෙනවා. දැන් මේක කියවන්න ඕන අපිට. දැන් එතකොට මේ තැනම ෆයිල් එක සේව් කරනවා නම් පාත් එක දෙන්න අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. අපේ ප්‍රෝග්‍රෑම් එක මෙන්න මේ ස්ථානයේම සේව් කරනවා නම් ටෙක්ස්ට් ෆයිල් එක පාත් එක දීමට අවශ්‍යතාවයක් අපිට ඇති වෙන්නේ නැහැ. දැන් අපි මොකද කරන්න යන්නේ මේ ab.txt කියන ටෙක්ස්ට් ෆයිල් එකේ තියෙන data read කරන්න Python program එකක් ලියන්නයි යන්නේ. හරිද? අපි බලමු එහෙනම් variable එකක් අපි ඉස්සල්ලාම මෙහෙම දෙමු. f කියන variable එකට open කරන්න ඕන. open ඊට පස්සේ ෆයිල් එකේ නම දෙන්න ඕන. හරිද? ෆයිල් එකේ නම දෙන්න ඕන. අපි දැන්ට ab කියලා දුන්නේ ab.txt ab.txt කියන ෆයිල් එක අපි මෙතන මොඩ් එක දෙන්නේ නැහැ. ඔයාලා ඒක ඉස්සලාම දැනගන්න ඕන. මොඩ් එක දෙන්න ඔටෝ ගන්න කොහොමවත් රීඩින් මොඩ් එක. විශේෂයෙන්ම මොඩ් එක දීලා නැත්තම් ඩිෆෝල්ට් ගන්න රීඩින් මොඩ් එක. ඊට පස්සේ මේක print කරගන්න ඕන. print මොකද්ද print කරගන්න ඕන මේක f.read කියන එක. මෙන්න මේ f.read කියන එක print කරගන්න ඕන. ඊට පස්සේ ෆයිල් එක ඕපන් කරාට පස්සේ අනිවාර්යයෙන්ම ෆයිල් එක වහන්න ඕන. යම් මේකකින් යම් කිසි වෙනසක් වුණොත් නැත්තම් මෙමරි සහ ඒ ෆයිල් එක කියවන්න අවශ්‍ය මෙමරිය CPU time එක වගේ අපි මෙහෙයුම් පද්ධතිය වගේන් අපිට විවිධ සම්පත් සපයනවනේ. අපි ඒ සපයන සම්පත් නැවත මෙහෙයුම් පද්ධතියට ආපහු ලබා දීමක් කරන්න ඒ නිසා අනිවාර්යයෙන්ම ෆයිල් එක ක්ලෝස් කරන්න ඕන. එහෙනම් අපි මෙතන f.close ෆයිල් එක ක්ලෝස් කරන්න ඕන ළමයි. අපි ෆයිල් එක ක්ලෝස් කරනවා මේ විදිහට. right? එහෙනම් මම මේක රන් කරනවා ප්‍රෝග්‍රෑම් ඉදිරියට කලින් සේව් කරන්න වෙනවා. F5 මෙතන දැන් සේව් කරද්දී අපෙන් සේව් ලොකේෂන් එක අහනවනේ. ඒතර අනිවාර්යෙන් අපි දැන් මේක තියෙන තැන දෙන්නොත් තමයි හොඳ. එහෙම නැත්නම් ෆයිල් පාත් එක දෙන්න ඕන අපිට. වෙන තැනකින් නම් අපි ෆයිල් එක සේව් කරනවා නම් අනිවාර්යෙන්ම ෆයිල් පාත් එක දෙන්න ඕන. ඊට පස්සේ මෙතන කැමති නමක් දෙන්න පුළුවන්. මම ෆයිල් 1 කියලා දෙනවා ෆයිල් එකේ නම. මෙන්න මම සේව් කරා. right? මොන ඔයාලට පේනවා බලන්න. Python program එක run කරාට පස්සේ අපිට මේකේ output එක එනවා. Python program එක run කරාට පස්සේ ඒ සම්පූර්ණ ෆයිල් එකම එකපාර අපිට කියවන ක්‍රමය තමයි මේක. හරිද? දැන් ඔයාලට පේනවා මේ ෆයිල් එකේ තියෙන දත්ත සියල්ල output කරලා පෙන්නනවා. හරි. ඉතින් මේක එක ක්‍රමයක් විතරයි. දැන් මේකෙදී අනිවාර්යයෙන්ම close method එක දාන්න ඕන. දැන් ඔයාලට මම ක්‍රම කීපයකට මේක පෙන්වන්නම්. තවත් ක්‍රම කීපයක් තියෙනවා. දැන් අපි අර end programming වලදී ක්‍රමවේදයන් අලුත් වෙනවා ළමයි. තව ක්‍රමයක් තමයි දැන් මේක එක ක්‍රමයක්. මම මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් දාන්නම් ඔයාලට. මේක එක ක්‍රමයක්. මේ එක ක්‍රමයක්. හරි. හරි. මේ බලන්න. අනිත් group වලට මම පස්සේ share කරන්නම්. දැන් මේ අනිත් group තියෙනවනේ. ඒවට මම පස්සේ share කරන්නම්. හරි මේ බලන්නකෝ. එතකොට අපිට තව ලියාගන්න ටිකක් අලුත් ක්‍රම නැත්නම් ටිකක් new technologies තියෙනවා. ෆයිල් එක close කරන්න එහෙම ඕනේ නැති. ඊට පස්සේ අපිට පුළුවන් මෙහෙම මේ open එක මෙහෙම ලියන්න පුළුවන්. with එක දාලා with කියන keyword එකත් එක්කලා. with open ෆයිල් එකේ නම ab.txt as අපි අර ෆයිල් එකේ නම පස්සේ ලියනවා as f with open ab.txt ෆයිල් එක as open f ඊට පස්සේ f.read ප්‍රශ්න නැහැ. මෙතන close එක දෙන්න අවශ්‍ය නැහැ. දැන් අපිට මෙහෙම ලියද්දි මේ විදිහට ලියද්දි close එක දෙන්න අවශ්‍යතාවයක් කොහෙත්ම වෙන්නේ නැහැ ළමයි. මොකද ඒක
මෙතන ඉන්ඩෙන්ටේෂන් එරර් එකක් තියෙනවා මං හිතන්නේ. ඔයාලා මෙතන ඉන්ඩෙන්ටේෂන් එකක් අහනවද දන්නේ නැහැ. ඔන්න බලන්න දෙවනි ක්‍රමය. ඒතර මේ ක්‍රම දෙකම ලියන්න. විභාගෙදී මේ අලුතෙන් හඳුන්වා දෙන ක්‍රමත් පාස් පේපර් එකෙන් බලද්දී හැම වෙලෙම මේ අලුත් ටෙක්නොලොජිස් හැම වෙලෙම විභාග පේපර් එකේ හඳුන්වා දීලා තියෙනවා. කියන්නේ හැම මොහොතකම විභාග පේපර් එකේ හඳුන්වා දීලා තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මෙන්න මේ ක්‍රමත් පොඩ්ඩක් ඕගොල්ලෝ විශේෂයෙන් සටහන් කරගන්න ඕන. මේ අලුත් ක්‍රමවේදයන් Python වල හඳුන්වා දුන්න ෆයිල් හැන්ඩ්ලින් වලට තියෙන. දැන් මේ ක්‍රමයට ලියද්දි දැන් ඔයා හිතනවා ෆයිල් එක ක්ලෝස් කරලා නැති නිසා එරර් එකක් එනවා කියලා. නමුත් මේ ක්‍රමයට එරර් එකක් එන්නේ නැහැ. හරි. එකක් මත තියාගන්න. with කියන කීවර්ඩ් එකත් එක්කලා මේ as කියලා යොදලා ගොනුවක තියෙන දත්ත කියවන ක්‍රමය. right. අපි ඊගාවට දැන් අපි මේ ගොනුවක දත්ත කියවීම සම්බන්ධව කතා කරන්නේ. එතකොට ඊගාව එක තමයි විශේෂයෙන්ම කියන්න ඕන දේ තමයි අපේ කොටසක් කියවන්න ඕන නම් ඔයාට මෙතන මේ බලන්න. එතකොට අපි දෙන්න පුළුවන් read එක බයිට් එකක් කියවන්න ඕන නම් මේ read 1 කියලා දෙන්න පුළුවන්. මේ බලන්නකෝ. read 1. දැන් මම මෙතන දෙන්නේ read 1 කියලා. අන්න එතකොට එක බයිට් එකයි කියවන්නේ. එක බයිට් එකට දාලා මේ j අකුර විතරයි කියවන්නේ මේකේ. මේ read 1 කියලා දුන්නොත් ඒකේ එක අකුරයි කියවන්නේ. හොඳට මතක තියාගන්න. එක බයිට් එකක් පමණක් කියවීමට මෙතන අපිට දැන් මෙතන අපි අංක වෙනස් කරොත් අපි මම හිතනවා මම අංක 5 දෙනවා කියලා. අංක 5 දුන්නොත් අනේ Java කියන සම්පූර්ණ full term එකම කියවනවා. right. අන්න ඒවත් පොඩ්ඩක් දැනගන්න ඕන. දැන් මේකෙදි දැන් output එක ලියන්න කියලා ෆයිල් එක දීලා එහෙම දුන්නොත් බැරි වෙලා හරි අපි දැනගන්න ඕන මේ දීලා තියෙන ප්‍රමාණය දක්වා පමණයි කියවන්නේ data එතනදී. පොඩි දේවල්. නමුත් ඒ පොඩි දේවල් පවා දැනගෙන ඉන්න ඕන. ලොකු ප්‍රෝග්‍රෑම්ස් ලියද්දී චූටි දේවල් පවා එකතු වෙලා තමයි විශාල ප්‍රෝග්‍රෑම් එකක් අපිට ගොඩනගන්න හැකියාව ලැබෙන්නේ. හරිද ළමයි? අපි ඊගාවට දැන් මේ වගේ සම්පූර්ණ entire ෆයිල් එකක් දත්ත කියවීමේදී දැන් අපි බලමුකෝ තව ක්‍රමවේද මොනවද කියලා. දැන් ඔයාලට කියනවා දත්ත කියවද්දී read lines කියලා ඔප්ෂන් එකක් තව තියෙනවා පාවිච්චි කරන්න පුළුවන්. read වෙනුවට read lines. read lines. මේ බලන්න read lines කිව්වොත් අපි මෙතන මෙන්න මේ විදිහට මේ දත්ත ලිස්ට් එකකට array එකක අරාවක ආකාරයෙන් එහෙම නැත්නම් /new line එකක් විදිහට එතන දෙන්නත් පුළුවන්. දැන් මෙතන මම print function එකත් එක්කලානේ දීලා තියෙන්නේ. ඒකයි ඒ තියෙන්නේ කොහොමත් /n එක print එක කොහොමත් new line යනවා. right. මේ බලන්නකෝ. දැන් අපි එතකොට ෆයිල් එක දත්ත කියවීම සම්බන්ධව පොඩි අභ්‍යාස ටිකක් කරා. මම මේක ගොඩක් ඒවා ඔයගොල්ලන්ට ස්ක්‍රීන්ෂොට් ගහලා දැම්මා. සමහර ඒවා දැම්මේ නැහැ. මේ with function එකත් එක්කලා ඕපන් කරන්න පුළුවන් එක අපිට දාන්න පුළුවන්. ඔයගොල්ලන්ට දැන් මම මේ කියන වේගෙන් සමහර ලියාගන්න බැරි වුණොත් ඒක නිසායි මම ස්ක්‍රීන්ෂොට් දාන්නේ. පැහැදිලිනේ මේ කියන කතාව? හරි. අපි දැන් ඊගාවට යන්නේ. දැන් මේ ටෙක්ස්ට් ෆයිල් එකක data කියෙව්වා. ඒ ෆයිල් එකේ දත්ත අපි output කරත් ගත්තා. අපි බලමු අලුතෙන් ප්‍රෝග්‍රෑම් එකක් ආයෙ නැවත ලියන්න යන්නේ ළමයි. ෆයිල් එකට දත්ත ඇතුළත් කරන්න. ෆයිල් එකට දත්ත ඇතුළත් කරන්නයි යන්නේ අලුතෙන් ෆයිල් එකක් නිර්මාණය කිරීමට යන්නේ. මම මෙතනදී අලුතෙන් ෆයිල් එකක් Python ෆයිල් එකක් ගන්නවා. ඊට පස්සේ මෙතනදී new ෆයිල් එකක් ගන්නවා. බලමු. දැන් හිතන්න මම එන්ටර් කරන data ටික අලුත් ෆයිල් එක write කරන්නයි ප්‍රෝග්‍රෑම් එකක් ලියන්නේ. එහෙම නැත්නම් අපි ඒවා user ගෙන් input ගන්න නැතුව සරල එකක් අපි ඉස්සලා ලියලා බලමු. මේ බලන්න. අපි සාමාන්‍ය විදිහට ඉස්සලා පුරුදු වීම ටිකක් aggressive විදිහට යන්න නැතුව open ෆයිල් එකේ නම දෙන්න ඕන. ෆයිල් එකේ නම දෙන්න ඕන. අපි දෙනවා මෙතන file text file 1 කියලා. file 1. ඔයාලට කැමති නමක් දුන්න හැකි. text txt එස මොඩ් එක දෙන්න ඕන. දැන් මෙතන write in මොඩ් එක තමයි දෙන්නේ. write in මොඩ් එක දෙන්නේ file1.txt write in මොඩ් එක. ඊට පස්සේ මේ ගොනුවේ file1 කියන ගොනුවට දත්ත ලියන්න ඕන. මොනවා හරි ලියමු අපි බලන්න. ඔන්න මම දෙනවා f.write. අන්න f කියන ගොනුවට ලියන්න.
f.write මේක ලියන තව ක්‍රම තියෙනවා. හරිද? මේක ක්‍රමයක්. f.write f ට ලියන්නලු මොකද්ද? මෙහෙම ලියන්න කියලාම අපි මොන f ට ලියන්න I love Python. No Python. No, I like Python. I like Python programming language. මෙන්න මේ වාක්‍ය ලිව්වම. අනිවාර්යයෙන්ම මෙහෙම තිබ්බොත් අනිවාර්යෙන් ෆයිල් එක අමතක නොකර ක්ලෝස් කරන්න ඕන. අනිවාර්යෙන්ම ෆයිල් එක ක්ලෝස් කළ යුතුමයි. පැහැදිලිද? අපි මේක රන් කරන්න යන්නේ. ඊට කලින් සේව් කරන්න ඕන. just F5 එබුවහම කම්පියුටරේ මෙන්න අපි සේව් කරන්න අහනවා. අපි ෆයිල් එකට නමක් දෙමු program pro1 කියලා. ඔන්න Python ෆයිල් එකට දැන් ඔයාලට පේනවා pro1 කියලා Python ෆයිල් එකක් හැදෙනවා. ඊට පස්සේ දැන් මේකේ අවුට්පුට් එක ලියවෙනවා. දැන් පේනවා කිසිම අවුට්පුට් එකක් අපේ ෂෙල් එකේ Python ෂෙල් එකේ පෙන්වන්නේ නැහැ. එතකොට ඒකේ අවුට්පුට් එක යනවා. හැබැයි ෂෙල් එකේ අවුට්පුට් එක ප්‍රෝග්‍රෑම් එකේ අවුට්පුට් එකක් පෙන්වන්නේ නැතුවට ටෙක්ස්ට් ෆයිල් එකට මෙන්න බලන්න අපි I like Python programming කියන එක ටෙක්ස්ට් ෆයිල් එකට ලියවිලා තියෙනවා. I like Python programming කියන එක ටෙක්ස්ට් ෆයිල් එකේ සඳහන් වෙලා තියෙනවා. ඔයාලට පේනවා. එතකොට මේ විදිහට අපිට දත්ත ගොනුවක ලියන්න පුළුවන්. සරල විදිහට ගත්තොත් සරලම ප්‍රෝග්‍රෑම් එකක් විදිහට ගත්තොත් අපි මේක හඳුනා ගන්න පුළුවන්. ෆයිල් එකේ නම ලියලා දැන් මේක මම මේට අමතරව මට තව එකක් දෙන්න ඕනේ. මේ බලන්න I like Python programming. ඔන්න මම ලියනවා I like Java is my favorite. ඔන්න බලන්න. Java is my favorite. Python වල ඒක ලියන එක හරිය හොඳ නෑ. නමුත් මම ඒක රන් කරනවා. අවුට්පුට් එකක් නම් පෙන්වන්නේ නෑ මෙතන. හැබැයි අපි ගොනුවට යද්දි මෙන්න. ඒතකොට කලින් එක මැකිලා. දැන් අන්න ඒක තමයි ඕවර්රයිට් වෙනවා කියන්නේ. එතකොට මේ රයිටින් මොඩ් එකේදී අපි ප්‍රෝග්‍රෑම් එක ධාවනය කරද්දී ඊට පස්සේ පරණ ෆයිල් එක ඕවර්රයිට් කරනවා. ඒ කියන්නේ ඒ මත ලියන්නේ. ඒ කියන්නේ ෆයිල් කන්ටෙන්ට් එක මත ලියන්නේ. ඒ කියන්නේ තියෙන එක මත ලිවීමක් තමයි මෙතනදී සිදු කරන්නේ. තියෙන දත්ත මත ලිවීමක් තමයි මෙතනදී සිදු වෙන්නේ. පැහැදිලිද මම කියන කතාව? එතකොට එහෙනම් මෙන්න මේක අපිට කියන මේකෙන් ඉවත් වෙන මේ ගැටලුව ඉවත් කරගන්න අපිට තව මොඩ් තියෙනවා. හැබැයි ඒවා ඉගෙන ගන්න කලින් තව ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. දැන් ඒ කියන්නේ මේකට appending mode එක තමයි විකල්පය. ඒ කියන්නේ මෙතන ඒ දාම්පු ගමන් තියෙන එකේ දත්ත ටික තියද්දි අපිට යටින් ලියන්න පුළුවන්. ඊට කලින් අපි දැන් බලමු reading mode එකයි writing mode එකයි කියන දෙකම මෙතනදී අපිට කරන්න. දැන් අපි R+ එක කියමු. දැන් R+ mode එකේදී අපි ගියා reading writing දෙකම කරන්න පුළුවන් කියලා. හැබැයි ෆයිල් එකක් තියෙන්න ඕනේ. දැන් file1 කියලා ෆයිල් එකක් ගොනුවක් තියෙනවනේ. එහෙමනම් අපිට reading and writing දෙකම කරන්න පුළුවන්. ඒ කියන්නේ R+ කියන එක වැඩ කරන්න පුළුවන්. R+ කියන එක වැඩ කරන්න පුළුවන්. එතකොට මේක ඉස්සලාම කියවන්න පුළුවන්. f.read එක print කරමු. print f.read මෙන්න මේකේ ගොනුවේ දත්ත කියවනවා. ඊට පස්සේ ෆයිල් එක ලියනවා Java is my favorite කියන එක දැන් තියෙනවනේ ගොනුවේ. ඊට පස්සේ ගොනුවට මම අලුතෙන් එකක් ලියනවා PHP is good. PHP is good කියලා වැටෙනවා. ඔන්න මම රන් කරනවා. දැන් Java is my favorite language කියන එක දැන්ට දැන් ගොනුවේ තියෙන දෙයක් නේ. මේ ගොනුව පරණ ඕපන් එක. දැන් ඒක රීඩ් වෙලා පෙන්නනවා අපිට. ඊට පස්සේ මම ඒකටම ලියලා තියෙනවා PHP is good කියලා. දැන් ඒක අවුට්පුට් කරන්න කියලා නෑනේ අපි. දැන් අපි ගොනුවට ගියොත් මේ බලන්න PHP is good කියන එකම වැටිලා තියෙනවා. හැබැයි වැටිලා තියෙන්නේ ඒ ලයින් එකේමයි. අන්න ඒක පොඩි වැරද්දක්. එහෙනම් අපි ඒක නැති කරන්න මොකද කරන්න ඕන? මෙන්න මෙතන අපිට පුළුවන් /new line එහෙම නැත්නම් ලයිරක් new line එකක් දෙන්න. /n. දැන් අපිට ආයෙ රන් කරොත් හැබැයි ආයෙ පාරක් අර තියෙන එකත් එක්කලා රන් වෙන්නේ.
දැන් මෙතන බලන්න PHP is good එකත් එක්කලා මම ෆයිල් එකට ගිහින් බලනවා මේ බලන්න අන්න අලුත් පේලියක PHP is good කියලා අවුට්පුට් කරලා තියෙනවා පැහැදිලි නේද දැන් එතකොට මෙතන උන දේ පැහැදිලිද ඉස්සලා මොකද උනේ තියෙන ෆයිල් එකේ දත්ත ලිව්වා ඊට පස්සේ තියෙන එකේ දත්ත කියෙව්වා තියෙන ගොනුවේ දත්ත කියෙව්වා ඊට පස්සේ අපි මේ අලුතෙන් ලියන ෆයිල් එකේ දත්ත ඒකට ලිව්වා f.write මේක ලියන්න පොඩි සරල කතාවක් තියෙන්නේ ඊට පස්සේ ගොනුව වැහුවා ඒතකොට අනිවාර්යයෙන්ම new line එකට යන්න නම් මෙන්න මේ විදිහට /n එක දෙන්න ඕන කියවන්න දෙකම පුළුවන් ඒ වගේ මට තව ඔයගොල්ලන්ට කියන්න බැරි වුණ දෙයක් තියෙනවා දැන් මම මෙතන read එක පොඩ්ඩක් අයින් කරන්නම් අන්න තවත් වැදගත් කතාවක් ඊට කලින් මම මේක ස්ක්‍රීන්ෂොට් එකක් දෙන්නම් ඔයගොල්ලන්ට මේ කියපු කතාව පැහැදිලි වෙන්න එපා දැන් ඔයගොල්ලන්ට මම මේක ටියුට් එකකින් වෙනම දෙනවා දැන් සමහර පැති වලට නම් මේ ටියුට් එක දෙන්න බැරි වුණා ඇත්තටම දැන් දඟකොටුවේ ළමයින්ට කලින් ටියුට් එක හම්බුනේ නැහැ Python වලට හදපු ඒක කොහොම හරි මම දෙන්න බලන්න ඉස්සරහට දැන් මේකට තව Python වල ටියුට් කීප් කොච්චර දුන්නත් එපා වෙන්නේ නැහැ නේද මේක හරි වැදගත් ප්‍රෝග්‍රෑමින් වල අපිට කොච්චර ගැටලු අභ්‍යාස කරන්න තමයි ඔයාලට ප්‍රෝග්‍රෑමින් පිළිබඳ හැකියාව දැනුම ලැබෙන්නේ. ඒ කියන්නේ Python කියන එක ලැන්ග්වේජ් එකක් විතරයි. කන්සෙප්ට් එක දැනගත්තට පස්සේ ඕනම ලැන්ග්වේජ් එකක් පුළුවන් වෙනවා. හරි. එතකොට මේ මූලික සංකල්ප ඉතාම හොඳින් ප්‍රගුණ කරන්න. ඒකනේ දැන් අපේ සමහර ළමයින්ට MCQ 43 හරි ගිය ළමයි ඉන්නවා. දැන් අද රැ ප්‍රතිඵල එනවනේ. 50න් 43 හරි ගිය ළමයි පවා ඉන්නවා. ඉතින් ඒ හොඳට මේ ගැටලු සහ මේවා කරලා තමා ඒ මට්ටමට ඒ ළමයි ගියේ. 43 41 40 ඒ වගේ MCQ හරි ගිය ළමයි ඉන්නවා. ඒ කියන්නේ 43ක් හරි ගියා කියන්නේ 7යිනේ වැරදි. ඒ කියන්නේ ඒක අනිවාර්යයෙන්ම ෂුවර්. මොකද දෙවෙනි කොටස් ස්ට්‍රක්චර් එක ලේසි, රචනා එක ලේසි මේ 20 අවුරුද්ද සාමාන්‍යයෙන් පේපර් එක සමස්තයක් වශයෙන් ලේසි. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන් MCQ 43ක් කියන්නේ අනිවාර්යයෙන්ම ඒකක් එනවා බොහෝ විට ළමයින්ට. රයිට් මේ බලන්නකෝ. දැන් එතකොට අපි දැන් මේ ෆයිල් එක දත්ත තියද්දි කියන්නේ තව ක්‍රමයක් තියෙනවා කිව්වනේ. ඒ ක්‍රමය කියලා දෙන්න කලින් අපි මේකේ ස්ක්‍රීන්ෂොට් එක මම ඔයගොල්ලන්ට දෙන්නම් නෝට් එකට. සෝරි. අපිට පුළුවන් තව ක්‍රමයක් තියෙනවා මේ ගොනුවල දත්ත ගැන කතා කරද්දී මේක ගොනුවකට දත්ත ලියන්න. හොඳට මතක තියාගන්න තව ක්‍රමයක්. උන දෙවෙනි ක්‍රමය. තව ක්‍රමයක් මම විශේෂයෙන්ම කියලා දෙන්න යන්නේ ගොනුවකට දත්ත ලියන්න තියෙන තව ක්‍රමයක්. ඒ තමයි print function එක භාවිතා කරලා ගොනුවකට දත්ත ලියන්න පුළුවන්. print function එක භාවිතා කරලා ගොනුවකට දත්ත ලියන්න පුළුවන්. print එකෙන් වෙන්නේ print වීමනේ. එහෙනම් ගොනුවකට write වෙනවද print function එකෙන්? ඔව්. මම මෙතන mod එක w කියලා නැවත මාරු කරනවා. මොකද R mod plus mod එක read write දෙකම පුළුවන්. මේකෙදි විශේෂයෙන්ම අපි w mod එක overwrite වීමකුත් වෙනවනේ. ඒක මට තියෙනවා මොකක්දත් ඕනේ. මේ බලන්න print function එකෙන් දත්ත ගොනුව ලියන්න පුළුවන් කියලා. මේ සඳහා print ඕන බලන්න. print function එකේදී අපිට ලියන්න ඕන මෙහෙමයි. මොනවා හරි ලියන්න ඕන දේ අපි කියමුකෝ. hello world කියලා දීලා අපිට ලියන්න ඕන දේ දීලා ෆයිල් සමාන f කියලා දෙන්න ඕන. ෆයිල් සමාන f. දැන් ඒතර අපේ ගොනුව දැන් දැනට මෙතන නැහැ. අපි එතන ගිහින් අපේ ගොනුවට ගිහින් බලන්න ඕන. දැන් ඔයාලට පේනවා hello world කියලා ඇවිල්ලා තියෙනවා. එන්න ටිකක් ඔන්න ටිකක් තවත් ටිකක් අලුත් විදිහට අපි මේ print වල print තව ක්‍රමයක් ගොනුවකට දත්ත ලියන්න පුළුවන් print එක තුලම. හරි. මේකේ ක්‍රම තියෙනවා. අපි ඒ ක්‍රම ටික ඉස්සලා අඳුන ගන්න ඕන. ඒතර print function එක තුනම හැබැයි මෙතන මොකද වෙන්නේ file සමාන f කියන මෙන්න මේක දෙන්න ඕන. මේ variable එකේ නම. file සමාන f. මේකෙන් තමයි මේ ගොනුවෙම දත්ත ලියන්නේ. ඒතර hello world කියලා ඒ ගොනුවෙම දත්ත අපිට ලියන්න හැකියාවක් තියෙනවා. දැන් මේ අලුත් ක්‍රමයන්. හැබැයි මේක past papers බලන්න ඇවිල්ලා තියෙනවා. හැම වෙලේම මේ අලුත් දේවල් paper එක තුල mark scheme එකේදී හඳුන්වා දීලා තියෙනවා ළමයි. ඒ කියන්නේ ඒකෙන් අදහස් කරන්නේ පරණ අනික් ක්‍රමයට f.write කියලා ලියුවොත් ලකුණු දෙන්නේ නැහැ කියන එකක් අදහස් කරන්නේ නැහැ.
නමුත් මේ ක්‍රමයනොත් හඳුන්වා දීලා තියෙනවා. ඒ නිසා මේ ක්‍රමත් ඔබ ප්‍රැක්ටිස් කරන්න. සමහරට මොකද MCQ වල එන්න පුළුවන් නේ කියන්නේ අනිවාර්යයෙන්ම. ඒතර මෙහෙම එකක් එන්න බෑ කියලා ඔයා හිතනවනේ. එහෙම එන්න පුළුවන්. හරි. එතකොට දැන් අපි පොඩ්ඩක් ප්‍රායෝගික ප්‍රෝග්‍රෑම් කීපයකටයි යන්න යන්නේ. දැන් මේ දක්වා ගොනුවක ෆයිල් වල දත්ත ලිව්වා, ගොනුවක දත්ත කියෙව්වා, එපෙන්ඩින් කරපු එක නැති එක විතරයි උනේ. එහෙනම් බලමු ෆයිල් එකක් ඕපන් කරලා ඒ ෆයිල් එකට දත්ත ලියන්න ප්‍රෝග්‍රෑම් එකක් ලියන්නයි යන්නේ. බලන්න එකේ සිට වාට කියනවා මෙහෙම. එකේ සිට 50 දක්වා තියෙන පහේ ගුණාකාර ටික ප්‍රතිදානය කරන්න ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න කියනවා. එකේ සිට 50 දක්වා තියෙන පහේ ගුණාකාර ප්‍රතිදානය කරන්න ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න කියනවා. අපිට අන්න එතකොට ඕන වෙනවා for loop එකක් හරි while loop එකක් හරි. මේ බලන්න. එහෙනම් අපි ලියනවා for I in range 50 කියලා දෙමු. බිංදුවේ ඉඳන් 50 දක්වා පහෙන් පහට. අපි මේක ඉගෙන ගත්තා නේද? for loop එක හොඳට වලට පුළුවන් දැන්. for I in range එහෙනම් අපිට ලියන්න පුළුවන් මෙහෙම. f.write f ලියන්න f.write f ලියන්න මොකක්ද I මේ දක්වා ලිව්වේ ස්ට්‍රිං වැලියුනේ. ඒතර ඉන්ටිජර් එකක් කෙලින්ම ගොනුවකට ලියන්න බෑ. ඒකයි එතන කියන්නේ. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? දැන් numbers කියලා ෆයිල් එක නම් හැදිලා. ඔය numbers කියන ෆයිල් එක හැදිලා. හැබැයි ඒකට ඉන්පුට් කරන්නේ නැහැ. අපි දන්නවා ඉන්ටර්ප්‍රිටර් එකකදී අදාළ error එක තියෙන තැන දක්වා ප්‍රෝග්‍රෑම් එක රන් වෙනවා. කම්පයිලර්ස් වගේ නෙවෙයි. අදාළ අවස්ථාව දක්වා ප්‍රෝග්‍රෑම් එක රන් වෙනවා. දැන් මෙතනදී අපිට ඕන මේ ෆයිල් එකේ දත්ත ලියන්නනේ. එහෙනම් මෙන්න මෙතනදී මේ i එක අපි කන්වර්ට් කරන්න ඕන කාස්ටිං කරන්න. අපි කියනවා data type එක වෙනස් කරනවට කියනවා කාස්ටිං. මේ මේක ඉන්ටිජර් ටයිප් එක ස්ට්‍රිං වලට කන්වර්ට් කරන්න ඕනේ. str වලට කන්වර්ට් කරන්න ඕනේ. ටයිප් කාස්ටිං එකක් යනවා. ඔන්න බලන්න මේක අපි කන්වර්ට් කරනවා ස්ට්‍රිං වලට. දැන් ගැටලුවක් නෑ මමයි. මොකද මේ ටෙක්ස්ට් ෆයිල් එකනේ දත්ත ලියන්නේ. ඒතකොට ටෙක්ස්ට් ෆයිල් එක දත්ත ලියද්දි හෝ ඒකෙන් දත්ත ආපහු ගද්දි අනිවාර්යෙන් අපි අතින් සංඛ්‍යා තියෙනවා නම් පරිවර්තනයක් විය යුතුමයි. srt is not defined. str නේ. str එන්න ඕනේ string කියද්දි srt නෙවෙයි str. right. now output එකෙන් නැති ප්‍රෝග්‍රෑම් එක ගන්න උනා. මට පේනවා මෙතන output එකක් පෙන්වන්නේ නැහැ නේ. ඒතකොට අපි numbers කියන ගොනුවට යනවා. මේ බලන්න. මෙන්න numbers ටික තියෙනවා. හැබැයි numbers ටික තියෙන්නේ මොකෝ? එක ගොඩේ තියෙන්නේ. පැහැදිලි නෑ අපිට නේද? මෙන්න මේ වගේ අවස්ථාවක අපිට මේවා separate කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේක අපිට right ලියද්දී concatenate කරලා ලියා ගන්න පුළුවන් මෙහෙම. මේ දෙන්න අතර space එකක් තියලා අපිට ඊගාව එක්කෙනා ලියන්න පුළුවන්. දවට පේනවා ඒ අතර සෙපරේට් වෙලා ස්පේස් එකක් මේ විදිහට ඇවිල්ලා තියෙනවා. කන්කැටිනේට් කරන්න පුළුවන් අපිට ඒ ලයින් එක මේ විදිහට ස්පේස් එකක් තියලා. එතකොට මේක අලුත් පේලියක ලියන්න අවශ්‍ය නම් මොකද කරන්නේ? දැන් මේක එක දිගටම ලියවෙන්නේ. රයිට් එකේ ලියවෙන්නේ මෙහෙ එක දිගට. අපිට ඒකට ඊගාව මේක ආරම්භයේදී හෝ මේක අග හෝ අපිට දෙන්න පුළුවන් ධන /n new line කියන එක. මෙන්න මේ new line කියන එක දුන්න ගමන් අපිට අලුත් පේලියකට මේක යනවා. දැන් පේනවා මෙන්න අලුත් පේලියකට දත්ත ටික මේ විදිහට ගිහින් තියෙනවා. පැහැදිලිනේ? දැන් මේක පැහැදිලි ඇති කියලා මම හිතනවා. සරලම ප්‍රෝග්‍රෑම්ස් ටිකක් අපි මේ කතා කරමින් ඉන්නේ. මේක මේ ෆයිල් එකට යන්න. right. අපි දැන් මේකට appending mode එක දුන්නොත් මේ බලන්න. මම appending mode එක දෙනවා. එතකොට appending mode එකේදී
තියෙන දත්ත දැන් අපි දැනට දුන්නේ රයිටින් මොඩ් එක. රයිටින් මොඩ් එකේදී දත්ත ඕවර්රයිට් වීමක් නෙවෙයි හැම වෙලේම. තියෙන දත්ත මත අලුතෙන් දත්ත ලිව්වා. හැබැයි ඇපෙන්ඩින් මොඩ් එකේදී එහෙම වෙන්නේ නැහැ. ඇපෙන්ඩින් මොඩ් එකේදී මොකද වෙන්නේ? තියෙන දත්ත මේ බලන්න 50 සිට 50 සිට ඔක මෙහෙම 100 දක්වා 50 සිට 100 දක්වා 8න් 8ට කියලා එහෙනම් 10න් 10ට දැන් මම රන් කරනවා. අපි ගොනු අපේ ෆයිල් එකට ගිහින් බලුවොත් මේ බලන්න අන්න තියෙන දත්ත එහෙම තියද්දි 50 සිට 10න් 10ට වඩ පේනවා මෙන්න මෙතන 10න් 10ට ගොනුවකට දත්ත ලියවිලා තියෙනවා. පැහැදිලි නේද ඔයාලට කියන කතාව? ඇපෙන්ඩින් මොඩ් එකේදී අන්න ඒකයි වෙන්නේ. ඒ කියන්නේ දත්ත තියෙන දත්ත මත ලියන්නේ නැහැ. තියෙන දත්ත අගට ලියවීමක් තමයි කරන්නේ. ඒ කියන්නේ ඕවර්රයිට් වීමක් වෙන්නේ නැහැ. ඇපෙන්ඩ් වීමක් සිදු වෙන්නේ. මම හිතනවා ඒක පැහැදිලි වෙන්නේ නැති කියලා ඔයගොල්ලන්ට. ඔයගොල්ලෝ A level මට්ටමේ ළමයි. ඒ කියන්නේ හොඳ ප්‍රෝග්‍රෑමින් ස්කිල් එක ඩෙවලොප් කරගන්න ඕනේ. මේ කාලය උපරිම ප්‍රයෝජනට ගන්න. මේ දීලා තියෙන කාලය උපරිම ප්‍රයෝජනට ගන්න ඔබ. මොකද අපිට ආය ආපසු හැරීමට කාලයක් හෝ එහෙම එකක් නැහැ. A level කියන්නේ තරංකාර විභාගයක්. කුමන වාතාවරණය වුණත් කුමන පැන්ඩමික් සිටුේෂන් එකක් ආවත් පේපර් එක නම් ලොකුවට ලේසි කරයි හෝ එහෙම අමාරු කරයි හොම කියලා කියන්න බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාලා මහන්සි වුණොත් තමයි ඔයාලගේ ඉලක්කයට යන්න පුළුවන්. රයිට් අපි දැන් ඊගාවට ඊගාව ප්‍රෝග්‍රෑම් කරලා යන්නේ. දැන් මෙතනදී අපි කතා කරන්නේ ඊගාවට කතා බලාපොරොත්තු වෙන්නේ ලිස්ට් එකක වගේ එකක තියෙන දත්ත අපිට පුළුවන් නම් දැන් අපි බලමු දැන් ලිස්ට් එකේ තියෙන data අරගෙන ඒ data ෆයිල් එකට ගන්න වගේ තමයි ප්‍රෝග්‍රෑම් එක මම ලියන්න යන්නේ. මේ බලන්න. හිතන්න මෙන්න තියෙනවා ලිස්ට් එකක් fruit කියලා. fruits කියලා ලිස්ට් එකක් තියෙනවා. මේකේ දත්ත තියෙනවා මේ වගේ කියලා හිතන්නකෝ. fruits මේකේ දත්ත තියෙනවා apple. ඊට පස්සේ මේකේ දත්ත තියෙනවා mango. grapes, banana, melon, whatever, right. ඇති. දැන් මෙන්න ලිස්ට් එකක් අපේ. දැන් මේ ලිස්ට් එකේ තියෙන data අරගෙන ඒක ෆයිල් එකට ලියන්න තමයි අපි ලියන්නේ. ඒතර මේක අපි ගමු fruit list එකක් කියලා. fruits කියලා ෆයිල් එකේ නමක් දෙනවා මම. අපි ගොඩක් ප්‍රායෝගික ගැටලු වලට අපි ඉස්සරහට යනවා. fruits.txt. මේක අනිවාර්යයෙන්ම ලියන එකක් නේ. right mode එකෙන් අපි ගමු. ඊට පස්සේ මේ දත්ත අපිට ලියන්න ඕන මේ fruits කියන ෆයිල් එකට. එහෙනම් මේ අපි කොහොමද ලියන්න පුළුවන්? ක්‍රම දෙකක් මම ඔයාලට කියලා දැන් ලියන්න. fruits කියන ෆයිල් එකට මේ දත්ත ලියන්න ඕන. එකක් තමයි f.write කියලා දෙන්න පුළුවන්. අනික් ක්‍රමේ තමයි print එකෙන් දෙන්න පුළුවන් නේද? ක්‍රම දෙකම කියලා දුන්නා. ඒක ඒ විතර නෙවෙයි අර with එකෙන් open කරලා close එක නැතුව උනත් ලියන්න පුළුවන් කියලා මම මුලදිම ඕගලන්ට කියලා දුන්නා. right මේ බලන්නකෝ. එතකොට අපිට මෙහෙම ලියන්න පුළුවන්. for I in අන්න for loop එක තුنين අපිට පුළුවන් මම උගලන්ට කියලා දීලා තියෙනවා දත්ත අනුක්‍රමයන් list tuple set නම් සාමාන්‍යයෙන් නෑනේ list tuple dictionary වගේ ඒවා තියෙන දත්ත අපිට ලේසියෙන්ම for loop එකක් මගින් පුනර්කරණය කරගන්න පුළුවන්. එහෙනම් මේ බලන්න මේ fruit list එකේ තියෙන data ටික for loop එකක් භාවිතා කරලා මම loop ඒ තුල පුනර්කරණය කරනවා. for I in fruits for I in fruits. ඒ කියන්නේ වරකට එක ගානේ I කියන විචල්ලෙට මේ ලිස්ට් එකේ යගයන් ගන්නවා. ඊට පස්සේ මේක අපිට මොන print එක දෙන්න පුළුවන්. එහෙම නැත්නම් f.write දෙන්න පුළුවන්. f.write අන්න f කියන එක ලියන්න f කියන ගොනුවට ලියන්න අපි මෙතන දෙනවා. මෙතන මේ f කියලා කියන ගොනුව නම නෙමෙයි ගන්න variable එක මෙතන අපි උඩ ගන්න file variable එකේ නම අපි ලියන්න ඕන මොකද්ද? I නේ ලියන්න ඕන. යි කොහොමත් ස්ට්‍රිං තියෙන කලින් වගේ කන්වර්ට් කිරීමක් කරන්න අවශ්‍යද? නැහැ. එතකොට කන්වර්ට් කිරීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ.
එහෙනම් මේ බලන්න i කියන එක තියෙනවා. එහෙනම් අපි ඊගාවට කරන්න යන්නේ මේ i කියන එක තියෙන එකේ දත්ත ටික අපේ ගොනුවට ලියන්න යන්නේ. මෙතනදී අපිට new line එකක් ඕන. ඒ කියන්නේ අලුත් ෆයිල් එකට යන්න ඕනනේ. මම මුලදීම new line එකට යනවා /n කියලා දීලා ලියන්න ඕන මොකද fruits. fruits කියන්නේ මොකද මොනගේ තියෙන i. මොන i ලිව්වා. i එක ලියන්න ඕන. ඔච්චරයි. අපේ ගොනුව දැන් ඔයාලට පේනවා fruits කියලා ලිස්ට් එකක් හැදිලා තියෙනවා. මේ බලන්න දැන් මෙතන /n මුලදී දුන්න නිසා තමයි පළවෙනි එක හිස් කියන ඉස්සෙල්ලාම හිස් ලයින් එකක් ගිහින් /n එක මුලදී දුන්නානේ. ඒක ගැටලුවක් නෑ මෙතනදී අපිට මේ බලන්න. එතකොට මෙන්න අපේ ලිස්ට් එක ෆයිල් එකේ ලියවිලා තියෙනවා. එතකොට දැන් අපිට දුන්න අවශ්‍ය නම් මෙහෙම දැන් අපිට මෙහෙම නැතුව user input කරන අගයන් ටිකක් එහෙම නැත්නම් fruits ටිකක් අපේ ගොනුවට දාගන්න ඕන නම් අපිට කොහොමද කරන්න ඕන? අපි user input කරන අගයන් ටිකක් අපේ ගොනුවට දාගන්න ඕන නම් මේ fruits කියන ගොනුවට එහෙනම් මෙහෙම දෙන්නේ නැතුව පරිශීලකයාගෙන් ආදානයක් විදිහට අරගෙන මේක බයින්න පම ඔයගොල්ලන්ට රෙකෝඩ් එකක් යනවා. පරිශීලකයාගෙන් ආදානයක් විදිහට අරගෙන අපිට මේක දෙන්න පුළුවන් නම් ඒකත් වටිනවා. එහෙනම් මේ බලන්නකෝ. මෙතනදී අපිට එහෙනම් රිපීට් වෙන වාර ගාන දෙන්න ඕන. හිතමු මෙහෙම for loop එක නැතුව while loop එකෙන් දෙමු අපි. c සමාන බිංදුවයි while c කුඩායි 10යි. while c කුඩායි 10. එතකොට අපි c කුඩායි 10 c සමාන c ධන 1 එනවනේ. c සමානයි c ධන සමාන 1. c එකකින් වැඩි වෙනවා. මෙතනදි වෙන්න ඕන මොකද්ද user input කරන අගය. එහෙනම් අපි user කියනවා මෙහෙම. මොකක් හරි variable එකට x input enter fruits කලතුරක නමක් ආදානය කරන්න කියලා user එකෙන් ගන්නෙ. ඊට පස්සේ ඒක අපි මෙතන i ටනේ අරන් තියෙන මම මේක i ගන්නවා මෙතන. හරි. අපි රන් කරමු බලන්න. මේ බලන්න enter fruit name. දැන් මේක මොකද වෙන්නේ මේ ප්‍රෝග්‍රෑම් එකේදී user ගෙන් පළතුරු වර්ග 10ක් ගන්න ඕනේ නේද? 10ක් වැඩිද මන්ද? කමක් නැහැ. අපි fruits name අපි දාමු මොනවා හරි. මම නිකන් නම් ටිකක් දාගෙන යනවා. හරි. මොන බලන්න මම නිකන් නම් ටිකක් එන්ටර් කරා. ඒතර අපි දැන් මේ fruits කියන ගොනුවට ගියොත් මේ බලන්න මම එන්ටර් කරපු නම් ටික අනේ user input කරපු නම් ටික මේ ගොනුවට ඇතුළත් වෙලා තියෙනවා. ඒ කියන්නේ මම input කරපු data ටික මේ ගොනුවට ආදානය වෙලා තියෙනවා. ඔයාලට පේන විදිහට user ගෙන් input එකක් අරගෙන ගොනුවකට දත්ත දාගන්නත් පුළුවන්. පරිශීලකයා ආදානය කරන දත්ත ටික මේ වගේ ගොනුවට එන්ටර් කරගන්න අපිට අවස්ථාව තියෙනවා. මේවා හරි සරල programs. හරි. ඔයගොල්ලෝ මේවට ප්‍රැක්ටිස් කරන්න. එතකොට ඔයගොල්ලන්ට දැනුම එනවා. උසස් පෙළ මට්ටමේ ළමයිගේ මීට වඩා ගොඩක් බලාපොරොත්තු වෙනවා. දැන් බලමු සාමාන්‍යයෙන් මොන වගේ ඒවාද බලාපොරොත්තු වෙන්නේ කියලා. ඔයගොල්ලෝ හිතන මේ වගේ සරල මේවා විතරක් ඒ ලෙවල් ළමයිගෙන් බලාපොරොත්තු වෙනවා කියලා කිසිම මොහොතක අපි ගාවට බලමු ළමයි. ටර්ම් මාක්ස් එහෙම නැත්නම් ළමයින්ගේ පන්ති වාර දැන් මෙහෙම ගොනුවක් තියෙනවා. දැන් අපි හොඳ ප්‍රෝග්‍රෑම් එකකට යන්නේ. හිතන්න
ළමයාගේ නම සහ ඒ ළමයාගේ ලකුණු මට්ටම පන්තිය දීලා තියෙනවා. මේ බලන්න. ඔන්න මම අලුතෙන් ටෙක්ස්ට් ෆයිල් එකක් ඕපන් කරලා ගන්නවා. එහෙනව නේද ළමයි? එහෙන්නේ නැද්ද? right. හිතන්න පන්ති දැන් මේ වගේ දෙයක් අපිට ඕන මම නිව් ෆයිල් එකක් ගන්නවා මේ බලන්න. මේ නිව් ෆයිල් එක අරගෙන මම මේකේ ළමයාගේ නමයි එයාගේ ලකුණු විෂයන් තුනේ ලකුණු එන්ටර් කරගෙන යනවා. අපි කියමු කසුන්. කසුන් කියන ශිෂ්‍යයා එක විෂයකට 34යි අනෙක් ශිෂ්‍යයට 70යි අනෙක් ශිෂ්‍ය 56යි. නිලු එක විෂයකට දැන් මෙතනදී දෙද්දි විශේෂයෙන්ම මේ ස්පේස් එක කියන එක හරි වැදගත්. මේ ස්පේස් එක අනුව අපි කඩනවා ඈ. ඒ නිසා එක ස්පේස් එකක් තමයි දෙන්නේ. ඒ කියන්නේ අර කෙලින් ලියන්න ඕනේ නැහැ. එහෙම දුන්නොත් ඇරේ එක අපි මේක ඇරේ එකට දාගන්න ලිස්ට් එකකට දාගන්නවා. ඒතර පොඩි ගැටලුවක් වෙන ස්පේස් දෙකක් එහෙම තිබුණා. අර කෙලින් තියන්න ඕන කියලා නීතියක් නැහැ. හරි ස්පේස් එකෙන් තමයි අපි සෙපරේට් කරන්න යන්නේ. ඒ නිසා එක ස්පේස් එකේ තියන්නේ. නිලු කියන ශිෂ්‍යාව මේ විදිහට එයාගේ විෂයන් වල ලකුණු අරන් තියෙනවා. කුමුදු කියන ශිෂ්‍යාව තමන්ගේ විෂයන් වල මේ විදිහට ලකුණු අරන් තියෙනවා. හෂින් මෙයාගේ ලකුණු ඊට පස්සේ තව ළමෙක් අපි ගමු තිලිනි. ගීතා කුමාර ඇති නේද? මෙන්න මේ දත්තර එක තියෙනවා කියලා හිතන්න. දැන් මේක මම සේව් කරන්න ඕනේ නම් ෆයිල් save as දැන් මේ ඉන්නේ කොහෙද සේව් කරන්න ඕන? HTML එක ගිහින් බෑනේ ප්‍රැක්ටිකල් වල ෆයිල්ස් වල marks.txt අන්න marks.txt කියන ෆයිල් එකේ තමයි අපි සේව් කරන්නේ. දැන් මට පේනවා marks කියලා ෆයිල් එකක් හැදුනා. right. දැන් අපි Python program එකක් ලියනවා. දැන් මේකෙදි කලින් වගේ මේ දත්ත ටික කියවන්න නෙමෙයි ලියන්නේ. හරි? මේ දත්ත ටික කියවන්න නෙමෙයි ලියන්නේ. දැන් මම මොකද කරන්නේ? මේ marks වල data අරගෙන මේ marks වල data කියවලා අරගෙන තව ෆයිල් එකක් අපි ලියනවා total එක. ඒ කියන්නේ ළමයාගේ නමයි මුළු එකතුවයි. කියන දේ තේරුණාද? ළමයාගේ නමයි මුළු එකතුවයි. ඒතකොට ළමයාගේ දැන් මේ දැනට තියෙන මොකද්ද? ළමයාගේ නමයි විෂයන් තුනේ එකතුවනේ. දැන් අපි ඊගාවට දෙන්න යනවා ළමයාගේ නමයි මුළු එකතුවයි විදිහට ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න යන්නේ. එතකොට එක ෆයිල් එකකින් කියවලා ප්‍රෝග්‍රෑම් එකෙන් අවුට්පුට් කරනවා තව ෆයිල් එකට. මේ ෆයිල් එකෙන් data අරගෙන කියවලා ඒ data process කරලා තව result කියන ෆයිල් එකට දාන්නයි යන්නේ අපි. එහෙනම් බලමු අපි බලන්න. ඒකට දාලා ප්‍රෝග්‍රෑම් එක ලියමු. අපි Python ප්‍රෝග්‍රෑම් එක ලියන්න යන්නේ. මේ බලන්නකෝ. එහෙනම් අපි ඉස්සලා මේක data කියවන්නත් ඕනේ නේද? අපි දැන් මෙතන x කියලා ගන්නවා මම x open x කියන variable එකටයි මම open කරන්නේ මොකද්ද? marks.txt කියන ගොනුවේ ෆයිල් reading mode එකෙන් open කරනවා. අන්න read කරන්න ගන්නවා. y කියන ෆයිල් එකට මම ඒ දත්ත ඒකේ තියෙන දත්ත result නැත්නම් total එකනේ result එක පාස් result.txt කියන ෆයිල් එකට දත්ත ටික write කරන්නයි යන්නේ. මේ බලන්නකෝ. දෙපාරක් run කරන්න ඕනේ මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක්. මේකෙන් දත්ත කියවලා ඒ දත්ත result කියන ගොනුවේ ලියන්නයි අපි යන්නේ. ඒතර එකම ප්‍රෝග්‍රෑම් එකේ දෙකම වෙනවා. ප්‍රශ්නයක් නෑ නේද? ඔය මේකෙන් දත්ත කියවලා මේකේ දත්ත ලියන්න යන්නේ. සමහරවිට ඔයගොල්ලෝ මේ දෙකක් මේ වගේව කරලා ඇති. මේ බලන්න. එහෙමනම් දැන් අපි පළවෙනි එකේ තියෙන දත්ත ටික line by line කියවන්න ඕනේ. මොකේ දත්තද line by line කියවන්න ඕන? marks වල තියෙන data. ඒ කියන්නේ මෙන්න මේ පේලිය ඉවර කරන්න ඕන. මේ දේ පේලිය
කියවන්න ඕන. මෙන්න මේ පේලියෙන් පේලිය මේව තියෙන දත්ත අපි කියවන්න ඕන. line by line මේ data අපි විසින් කියවිය යුතුයි. හරි. එහෙනම් අපි දැන් මේ දත්ත කියවමු. අපිට ඒක ප්‍රෝග්‍රෑම් එක ලියන්න පුළුවන්. for I in දැන් ඔයාලා දන්නවා දැන් මේක අර විදිහට අපිට පේලියෙන් පේලි කියවන්න පුළුවන් නේ. I in x අන්න x ගෙන් x ගේ එක line එක ගානේ I ට කියවනවා. හරි. හැබැයි මේකේ දත්ත කියවද්දී දැන් මේ දත්ත string එකක් විදිහට තමයි කියවන්නේ. ඒක හොඳට බලා ගන්න. මොකක් විදිහටද කියවන්නේ? string එකක් විදිහට කියවන්නේ. ඒතර මේ data ටික string එකක් විදිහට. string වලදී මේ spaces ස්පේස් එකත් අකුරක් විදිහට තමයි කැරක්ටර් එකක් විදිහට තමයි සලකන්නේ. දැන් IT ළමයි වල දන්නවා මේ වගේ. බේසික් මේ ස්පේස් එකත් අකුරක්. දැන් අපිට මොකද කරගන්න ඕනේ? මේවා සෙපරේට් කරගන්න ඕනේ. මේවා කඩා ගන්න ඕනේ. මේවා ඉන්ටිජර් කරගන්න ඕනේ. මේක මේ විදිහටම තියාගන්නත් ඕනේ. මේ ස්ට්‍රින්ග් වැලියු මේවා ඉන්ටිජර් කරගන්නත් ඕනේ. හැබැයි දැනට තියෙන්නේ මේ ඔක්කොම ස්ට්‍රින්ග්. මේ ඔක්කොම ස්ට්‍රින්ග් වැලියු විදිහට තමයි තියෙන්නේ. මේවා ඉන්ටිජර් කරගන්න බෑ. ස්ට්‍රින්ග් කවදාකවත් ගණිත කර්ම කරන්න බෑ. කන්කැටිනේට් කරන්න පුළුවන්. හැබැයි මේ තුන එකට එකතු කරන්න බෑනේ ස්ට්‍රින්ග් ලකුණු දත්ත තියද්දි. එහෙනම් අනිවාර්යයෙන්ම අපි මේවා ඉන්ටිජර්ස් වලට කන්වර්ට් කරගන්න ඕන. හරි. ඒකත් අපිට කරන්න වෙනවා මේ මොහොතේ. නම් බලමු දැන්. දැන් අපි Python program එකට ගියා. එහෙනම් දැන් මේ I කියන්නේ වරකට මෙයාගේ එක පේලියක්. එක row එකක්. හරි. එහෙනම් දැන් මේ I ගේ තියෙන දත්ත අපි I ටම ඕනනම් කරගන්න පුළුවන්. මේ බලන්න I සමානයි i.split. නැත්නම් වෙන නමක් ගමුකෝ අපිට ඒක එච්චරම හරියන්නේ. A කියලා ගමු. A සමානයි i.split. මේ මොකද මේ split වල ඉස්සල්ලාම පළමුවට කෙනෙක් මේක දන්න ඕන. මේ split කියන ෆන්ක්ෂන් එකෙන් පුළුවන් අපිට යම් කිසි string කියන data string data එකක් මේ string ෆන්ක්ෂන් එකනේ. අපි අර මුලදී මේ string ෆන්ක්ෂන් කතා කරද්දී මේවා උගන්වන්නේ ඒකයි. මේකේ කඩන split ෆන්ක්ෂන් එකෙන් මේවා separate කරන්න පුළුවන් list එකකට වැටෙනවා මේ දත්ත අපි දෙන දේ අනුව split කරන්න ඕන මොකද space එක අනුව. එහෙනම් මේ අපිට පුළුවන් i.split මේ I split කරන්න space එක අනුව. ඊට පස්සේ මෙයා ස්ප්ලිට් වෙනවනේ i.split අපිට ඕන මෙහෙම ස්පේස් එකක් දෙන්න ගමු ස්පේස් එකක් අනුව ස්ප්ලිට් කරන්න ඊට පස්සේ අපිට පුළුවන් වුණා print එකක් කරන් බලන්න පුළුවන් දැනට ඔයාලට print මේ බලන්න දැනට නිකන් අපි print එකක් කරන් බලමු දැනට program එක s.close y.close දැන් රිසල්ට් කියලා එකක් හැදිලා තියෙනවා නේද? දැන් රිසල්ට් කියන එක නම් මොකුත් නැහැ. අපි ඒක ලියන්න දුන්නේ නැහැ නේ මොකද? හැබැයි අපිට අවුට්පුට් එකක් එනවා. ඔය බලන්න. එතකොට මේ ස්ප්ලිට් එකෙන් දැන් අපි තාම අර ෆයිල් එක ලියන්න මොකුත් දුන්නේ නැහැ නේ. දැන් මේ ස්ප්ලිට් එක දුන්නේ ගමන් ඔයාලට පේනවා හැම එකම ලිස්ට් එකට. එහෙම නැත්නම් ඇරේ එකකට වැටෙනවා. මේ ඇරේ එකකට වැටලා තියෙන්නේ. එතකොට මේකෙන් අපිට data කියවන්න පුළුවන්. හොඳට මතක තියාගන්න. data කියවන්න පුළුවන්. දැන් මේකෙන් data කියවන්න පුළුවන් නේ. මොන එහෙනම් අපි ස්ප්ලිට් කරා. මේක නැතත් අපිට ප්‍රශ්නයක් නැහැ. මෙතන නිකම්ම සෙපරේට් දුන්නොත් අපිට ස්ප්ලිට් වෙයි නේද? වෙයිත් වෙනවා. නිව් ලයින් එක ඕනේ නේ. මොන ස්ප්ලිට් කරා. ඒතර දැන් මට මේ විදිහට ලිස්ට් වලට වැටුණා කියන්නේ අපේ කාර්ය කරගන්න හරි ලේසියි. ඒතර මේ ස්ප්ලිට් ෆන්ක්ෂන් එකෙන් හරි ලේසියෙන්ම තියෙන දත්ත ටික ස්ප්ලිට් කරගන්න පුළුවන්. දැන් අපිට මොකද කරන්න ඕන? print එක අයින් කරන්නම්. දැන් ඕන අපිට මේකේ තියෙන A ගේ තියෙන දත්ත එකතු කරන්න ඕන ලියන්න ඕන කාටද? y ට. එහෙනම් අපිට පුළුවන් මේක කලින් තව දෙයක් කරගන්න. එකතුව t කියලා වේරියබල් එකක් මේ උන ටෝටල් එක මම මෙහෙන් උඩින් වේරියබල් එකක් ගන්නවා t කියලා අලුතෙන් ටෝටල් එක එකතුව t සමානයි 0යි ටෝටල් එක 0යි මෙන්න මෙතනදී t එකට අන්න t එකට මොකද වෙන්නේ t සමානයි t එකට එන්න ඕන a ගේ දැන් අපි කෙරවල මගේ එන්නේ මොකද්ද කෙරවල මගේ මේ ස්ට්‍රින්ග් ඒ කියන්නේ t ගේ බිඳුව කියනගේ අපිට වැඩක් නැහැ අපි දැන් ලිස්ට් එකක බිඳුව 1 2 3 එහෙම නෙන්නේ එහෙනම් t ගේ බිඳුව වැඩක් නැහැ නේ අපිට t ගේ 1 දාන t ගේ 2 දාන t ගේ 3 අන්න ඒ තුන තමයි අපි ටෝටල් එකට ගන්නෙ right එහෙනම් අපි මෙතන ලියනවා a ගේ 1 a ගේ 1 දාන
ඒගේ 2 ධන ඒගේ 3 ඒ කියන්නේ අර ලිස්ට් වල තියෙන data ටික දැන් මෙහෙම ගත්තාම හරියද? දැන් මෙහෙම ගත්තම තවත් අපි මේක සම්පූර්ණ නෑ ළමයි. මේක අපි කන්වර්ට් කරගන්න ඕන ඉන්ටිජර් වලට. නැත්නම් එකතු කරාට එන්නේ අර කන්කැටිනේට් වීමක් වෙන්නේ. නැත්නම් සමහරට error එකක් එන්න පුළුවන්. මේ කන්වර්ට් කරන්න ඕන ඉන්ටිජර්ස් වලට int මෙන්න මෙහෙම. ඒ මේ string data ගණනය කිරීම කරන්න බැහැ. ඔන්න බලන්න ඒ ටික ටෝටල් එකට ගත්තා. දැන් ඒතර එකතුව හරි. දැන් අපිට මොකද කරන්න ඕනේ? ළමයාගේ නමයි එකතුවයි result කියන ෆයිල් එකේ ලියන්න ඕනේ. එහෙනම් අපි දෙනවා y.write y ට ලියන්න. y.write y ට ලියන්න. මොකද ලියන්න ඕනේ ළමයාගේ නම. නම මොකේද තියෙන්නේ? a ගේ බිඳුව. ඒකේ බිඳුවෙන් ළමයාගේ නම තියෙන්නේ. ඒක කන්වර්ට් කරන්න අවශ්‍ය නැහැ. already string. ස්පේස් එකක් දුන්නා. t. දැන් t ලියන්න පුළුවන්ද? ඉන්ටිජර් ලියන්න බෑ කියලා කලින් අපි කතා කරානේ. t ලියන්න බෑ. එහෙනම් t කන්වර්ට් කරගන්න ඕන මොනවටද? ස්ට්‍රිං වලට. str වලට කන්වර්ට් කරගන්න ඕන t. ගණනය කරන්න අපි ඒක අන්පැක් කරා තමයි. නැවත ලියන්න ඒක t කරගන්න ඕන. ස්ට්‍රිං කරගන්න ඕන. ස්ලෑෂ් n එකක් ඊගා පෙළි පල්ලෙහාන් ලියන්න ඕන නිසා මම ස්ලෑෂ් n එකක් දෙනවා. right. ඔන්න ඔච්චරයි මං හිතන්නේ. දැන් අපි බලමු ප්‍රෝග්‍රෑම් එක රන් කරලා ඊගෙන් කියවලා y x මේක ලියන්න ඕනේ. x සහ y ක්ලෝස් කරා. හරි. සාර්ථකව ප්‍රෝග්‍රෑම් එක රන් වුණා බලමු. ඉන්න බලන්න රිසල්ට්. මේ බලන්න රිසල්ට් එකේ ලස්සනට ළමයාගේ නමයි එකතුවයි වැටලා තියෙනවා. දැන් ඔයාලට මේකට එක ගොඩේ වගේ වැඩි නම් මෙන්න මෙතන ස්පේස් එක තව ටිකක් වැඩි කරගන්න පුළුවන්. බලන්න කසුන් 108යි නිලු 201යි කුමුදු 201යි අපි දීලා තියෙන ලකුණු අනුව ළමයිගේ ලකුණු මට්ටම මේ වගේ පෙන්වලා තියෙනවා. දැන් මොකද කරේ මේ ෆයිල් එකේ දත්ත කියවලා මේ ෆයිල් එකට ලිව්වා. ඒක තමයි මෙතන උනේ. මේ ෆයිල් එකේ දත්ත කියවලා මොකේද දත්තද මාක්ස් වලින් දත්ත අරගෙන රිසල්ට් කියන ටේබල් එකේ එකතුව යාගේ ලිව්වා. අපිට ඕන මේ එකතුව ලියන්න නැතුව අපිට තව දෙයක් කර හැකි. දැන් අපි හිතන්න මෙහෙම තව ප්‍රෝග්‍රෑම් එක අපිට දියුණු කරන්න පුළුවන්. අපිට මේ දැන් මෙයාලගේ ළමයි එකතුව ගන්න ඕනේ. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් t සමාන t ගෙන්ම ගමු. එක වේරියබල් එකෙන් වැඩේ කරන්න පුළුවන්. t සමානයි t බෙදීම 3. t සමාන t ගෙන් බෙදෙනවා. t 3ෙන් බෙදෙනවා. එතකොට අපිට එනවා t ට ඇවරේජ් එක. එතකොට ළමයාගේ ඇවරේජ් එක ළමයාගේ ඇවරේජ් එක මම එක වේරියබල් වලින් කරා නෝට තව වේරියබල් දාලා හැදිය හැකි. අපි මු ළමයාගේ ඇවරේජ් එක විෂයන් තුනේ ඇවරේජ් එක 60ට වැඩි නම් අපි කියනවා good කියලා. if if t විශාල හෝ සමාන අපිට ලියන්න පුළුවන් if t විශාල හෝ සමාන 60 නම් හැමෝගෙම 60 වගේ තියෙන්නේ. අපි 70 200 ගණන් ගොඩක් තිබුණා. 200 ගණන් යනකොට 75ට කියලා 70ට if t ට වඩා t 70ට වඩා විශාල නම් එතන දැන් අපි ලියන නිසා මෙතන දැන් අනිවාර්යෙන් t ටම තමයි ගන්න වෙන්නේ. මම වෙන වේරියබල් දීලා නැහැනේ. t අපි ගන්නවා මොකද good කියලා. good. එහෙම නැත්තම් elif t 50ට වැඩි නම් t සමානයි medium සාමාන්‍යයි medium else t සමානයි
week එන්න verse right දැන් මේ බලන්න එතකොට දැන් ළමයාගේ good medium bad නනම් මේක bad කියලා දාමු අපි right දැන් ළමයාගේ ලකුණු මට්ටම අනුව තමයි අපි මේ 70ට නම් හොඳයි 50ට වැඩි නම් සාමාන්‍යයි එහෙම නැත්නම් bad එතකොට දැන් අපිට මෙතන t වලට ළමයාගේ නමයි එයාගේ රිසල්ට් එක රිසල්ට් කියන්නේ අපි t t එක දැන් මෙතන string convert කරන්න ඕනේ නැහැ එතකොට t විතරක් දාපුවම හරියි මොකද ඒක එකක් නේ අපි දැන් රන් කළා මොන ප්‍රෝග්‍රෑම් රන් කරා අප රිසල්ට් එකේ මේ බලන්න කසුන් මීඩියම් නිලුව මීඩියම් කුමුදු මීඩියම් කවුරුත් වැඩි ලකුණු නැහැ නේ තිලිනි බෑඩ් හරි ළමයිගේ ලකුණු මට්ටම අනුව තමයි ඇවිල්ලා තියෙන්නේ අපිට ඕන එක ළමෙක් වෙනස් කරලා බලන්න පුළුවන් අපි කසුන්ට දෙමු මෙතන අනුයම දෙමු කත්තම් හදනවා හරි දැන් මේක ආයෙ රන් කරනවා මම අනේ යාට ගුඩ් ඇවිල්ලා නේද දැන් මේ වගේ ෆයිල් වල තියෙන data අරගෙන ඒ තවත් ෆයිල් එක data කියවීම පිළිබඳ මෙන්න මේ දැනුම උසස් පෙළ විභාගෙදී ඔයාගෙන් බලනවා ළමයි. ඒ ලෙවල් විභාගෙදී ඔයාගෙන් තදට පරීක්ෂා කරන දැනුමක් විදිහට 2015 පේපර් එකේ බලන්න මේවා එකක් තියෙන. එක ෆයිල් එකකින් data අරගෙන තව ෆයිල් එකේ data කියවන එකක් තමයි 2005 ඒ ලෙවල් Python ප්‍රශ්න තියෙන්නේ. ඉතින් මේ වගේ ගැටලු අපි සාකච්ඡා කරමු. තව ගැටලුවක් අපි යන් මේ වගේ දැන් ළමයාගේ දැන් හිතන්න තව ගැටලුවකට අපි යන්නේ. දැන් මෙතනදී කරන්නේ මම අලුතෙන් ෆයිල් එකක් ගන්නම්. ළමයාගේ නමයි ඇතුළත් වීමේ අංකයයි තියෙනවා කියලා හිතන්න. ඉස්සෙල්ලා අපි ඇතුළත් වීමේ අංකය දාගමු. ඔන්න එයාගේ නම. මොනවා හරි නම් ටිකක්. ස්මිත්. ජෝන්. කේන්. ටොම්. Dean, Adam, Guy, Pebbly. හරි වගේ නම් ටිකක් ළමයින්ගේ නම් ටිකක් දාලා තිනවා. දැන් මේ ළමයින්ගේ නම් ටික දාලා තිනවා. ඊට පස්සේ මේ නම් ටික රීඩ් කරලා ඒ ළමයිගේ හවුස් එක. ඒ කියන්නේ අපි මේ මොනවා හවුස් ටිකක් තියෙනවා කියලා. අන්නේ හවුස් ටිකට මේ ළමයින්ගේ නම්ට නමයි යා ඉති ස්පෝට් කියන්නේ හවුස් එක මොකක්ද කියනයි මෙතනදි මට වැටෙන්න ඕන. හරි. මේ ඩේටා ටික රීඩ් කරලා අරගෙන මේ ළමයින්ගේ ඇතුළත් වීමේ අංකය එයාගේ නමයි තියෙනවා. ඒතර ප්‍රෝග්‍රෑම් මේක ඕන තරම් තියෙන්න පුළුවන්. තව ඕන තරම් ලියන්න පුළුවන්. මුළු ඉස්කෝලේම ළමයින්ට මේක හරි හදාන්න පුළුවන්. ශෙනකව මුළු ඉස්කෝලේම ළමයි ටික නිවාස එයාට ඉතින් නිවාසෙ මොකද්ද කියලා බලාගන්න අපිට ප්‍රෝග්‍රෑම් එකක් ලියන්නයි අපි යන්නේ. මේකට අපි ක්‍රම තව ගොඩක් තියෙනවා. අපි ඉස්සලා සරලම එකකින් පටන් ගමුකෝ. ඒතර මෙතනදී මේක අප්ඩේට් කරන්න වෙනවා. දැන් මොකද කරන්න ඕනේ? දැන් අපි දැන් මෙතනදී මාක්ස් කියන එක දැන් අපි මෙතන මේක සේව් කරේ නැහැ මම. මේ ෆයිල් එක සේව් කරන්න ඕන. මම මේක සේව් කරනවා ෆයිල් save as house කියලා. house.txt. මෙන්න house කියන ෆයිල් එක සේව් කරා. දැන් ඔයාලට house කියලා ෆයිල් එකක් පේනවා මෙතන. මේ house කියන ෆයිල් එකෙන් data අරගෙන එයාගේ house එකට අදාළව කියන්නේ අපි house කියන sport meet හරි මොකක් හරි ෆයිල් එකක් දෙමු. එයාගේ ස්පෝර්ට් මීට් එක එට අදාලා හවුස් එක පෙන්වන්න. දැන් මෙයාගේ අපි නම් මේක රීනේම් කරමු. එහෙම නැත්නම් හවුස් කියනකෝ මේක ස්ටුඩන්ට් කියලා ස්ටුඩන්ට් ST කියලා දාමු. අන්න ST එකෙන් data අරගෙන කියවලා අපිට හවුස් කියන ෆයිල් එකට තමයි දාන්න ඕනේ. එහෙනම් රීඩ් කරන්න ඕනේ මොකද්ද ST කියන ෆයිල් එක. ST කියන ෆයිල් එකෙන් රීඩ් කරලා හවුස් කියලා ෆයිල් එක ලියන්න ඕනේ. හවුස් කියන ෆයිල් එක ලියන්න ඕනේ. දැන්ට හවුස් කියලා එකක් නැහැ නේ. හරි. එහෙමනම් අපි ඉස්සලා මොකද කරන්න ඕන ළමයි මෙතනදී දැන් එක අර කලින් සැරේ වගේම
මෙන්න මේ ST එකේ 1/1 line මේ පේලියෙන් පේලි line by line read කරලා ගන්න ඕන. පේලියෙන් පේලිය මේ විදිහට අපි row by row read කරලා ගන්න ඕන. ඒ කියන්නේ අර split එක දාන්න ඕන. ඒක තමයි කැඩෙන්නේ array එකකට වැටෙන්නේ. එහෙම නැත්නම් list එකකට වැටෙන්නේ. ඒක දාපුවම list එකකින් අපිට පුළුවන් ඊට පස්සේ දත්ත call කරලා ගන්න. එහෙනම් අපි මේක දානවා for loop එක ඉස්සලා වෙනවා for I in මොකේද දත්ත ගන්නේ read කරන්න මොකෙන්ද x වල I in x x නේ xt ගේ දත්ත read කරලා ගන්න x කියන විචල්‍යයට. එහෙනම් ඔන්න x ගේ loop කරන්න යන්නේ. ඊට පස්සේ කලින් වගේ මම කැමති විචල්‍යයක් දාලා h කියලා යන house නිසා h සමානයි I dot split I එක split කරා ඊට පස්සේ I එක split කරා මොකද I එක split කරා එතකොට h කියන එක list වරකට list එක වගේ වැටෙනවා දැන් අපි මොකද කරන්න ඕන h දැන් house එකක් නේ බෑ දැන් මෙතනදී house කියන එක අපි මම මෙතන a කියලා ගන්නවා ඉතින් house කියන එක empty string variable එකක් විතර define කරලා තියෙනවා නැත්නම් error එකක් එනවනේ මොන house එකේ දැනට මොකුත් අගයක් නැහැ string value empty value එකක් විදිහට තමයි house වල තියෙන්නේ. උනා ඒක අගයක් නොදී ඉන්න පුළුවන්. ඔය වගේ. මොන house එක. දැන් මොකද කරන්න ඕනේ ඊගාවට? දැන් ඊගාවට අපි කරන්න ඕන මෙන්න මේකේ තියෙන අගයන් මොකේ අගයන්ද? මෙන්න මේ A ගේ තියෙන අගයන්ගෙන් අපි බලනවා එයාගේ මොන house එකටද යාව දාන්න ඕන කියලා. හරි. එයා මොන house එකටද යන්නේ? බලනවා if දැන් ඉස්සලා මේක බලන්න ඕන අපේ ස්ටුඩන්ට් එකේ එතකොට A ගේ බිඳුව තමා එයාගේ ඇතුළත් වීම අංකය තියෙන්නේ. A ගේ එකේ තමා ළමයාගේ නම තියෙන්නේ. A ගේ බිඳුවේ තමයි ඇතුළත් වීම අංකය තියෙන්නේ. A ගේ එකේ තමා එයාගේ නම තියෙන්නේ. එහෙනම් if ඊට කලින් අපි මේක variable එක format කරගෙන හිටිය නෑ කමන්න if එකේ ඇතුළෙන්ම මේ දේ කරන්න පුළුවන්. if කවුද A ගේ බිඳුව ඒකේ බිඳුව මොඩ් කරන්න ඕන මොඩ් by 2 නෑ මොඩ් by houses ගන්න අපි කියමු house හතරක් තියෙනවා කියලා මොඩ් by 4 equal 0 නම් හතරෙන් මොඩ් කරලා ඉතින් නැතුව බෙදනවා හතරෙන් දැන් මෙහෙම බෙදන්න පුළුවන්ද බෑ මම හිතාමතාමයි එහෙම දුන්නේ එහෙම දෙන්න බෑ කොහොමද දෙන්නේ මේක ඉන්ටිජර් ගණිත කර්ම කරන්න පුළුවන්ද string value වලට බෑ එහෙනම් මේක ඉන්ටිජර් වලට කන්වර්ට් කරන්න ඕනේ. ඕනේ int වලට කන්වර්ට් කරන්න ඕන. ඉන්ටිජර් වලට කන්වර්ට් කරන්න ඕන මේ ඒකේ තියෙන අගය. ඒක හතරෙන් ඉතුරු නැතුව බෙදනවා නම් අපි ආව h වලට දානවා. එයා h house එක යාගේ house එකට අපි දෙනවා. අපි මොනවා හරි houses වල නම් ටිකක් දාමු අපි බලන්න. ආකර්ෂණීය නම් ටිකක්. හරි. අපි විවිධ අභ්‍යවකාශ වස්තුන් වල නම් ටිකක් දෙමු. ඔන්න මම යාව දාන Andromeda කියන house එකට. Andromeda කියන house එකට නම් දෙමු. elif එහෙම නැත්තම් int A ගේ බිඳුවේ තියෙන දත්ත A ගේ බිඳුවේ තියෙන දත්ත හතරෙන් ඉතුරු නැතුව බෙදනවා නම් හතරෙන් ඉතුරු නැතුව බෙදලා හතරෙන් බෙදලා එකක් ඉතුරු නම් ඔන්න මම යාව දානවා h යාව දානවා ඊගා house එකට මම තව මොකක් හරි එකක නම දාන proxima යා proxima කියන house එකට යනවා elif int A ගේ බිඳුව මොඩ් කරනවා හතරෙන් දෙකක් ඉතිරි නම් සමාන දෙක නම් Python වල සමාන ලකුණු දෙකක් දානවනේ කියන්නේ මේ කම්පැරිසන් කරන්න h අන්න අපි දානවා යාව ඊගාව house එකට තම හරි galaxy එක හරි මොහරි alpha කියන house එකට vega කියන house එකට දානවා vega else ඉතුරු වෙන ඔක්කොම දැන් ඉතුරු වෙන කවුද ඉතුරු වෙන ඔක්කොම 3 ආයනේ හතරෙන් ඉතුරු නැතුව බෙදලා 1 2 1 2 3 නේ එන්න පුළුවන් ඉතුරු රිසල්ට් ඔක්කොම 3 ඒ ඔක්කොම දානවා තව house එකට denap කියන house එකට දානවා right Andromeda Proxima Vega denap තරු තුනක් ඉම්හාන ත්‍රික වින්ටර් ට්‍රයැන්ගල් එකේ තියෙන තරු තුන Vega denap Altair
හරි රයිට්. ඊට පස්සේ දැන් ඔන්න අපේ h variable වලට houses වල නම් ටික දාගත්තා. ඊට පස්සේ දැන් අපි මේක ලියන්න ඕන අලුත් ෆයිල් එකේ. house වල ළමයාගේ නමයි මේ h වලගේ අය ලියන්න ඕන. මේ ගැටලුවක් නෑ අපිට දැන් කන්වර්ට් කරන්න දෙයක් නෑ මොකද මේ already string value තියෙන දෙකම. එහෙනම් අපි කාටද ලියන්නේ y.write y ට ලියන්න y.write y ට ලියන්න y ට ලියන්න ඕන මොකද්ද house ළමයාගේ නමයි house එකයි. එහෙනම් ළමයාගේ නම මොකේ තියෙන්නේ a ගේ එකේ නේද ළමයාගේ නම තියෙන්නේ a ගේ එකේ නෙමෙයි a ගේ බිඳුව තමයි එයාගේ ඇතුළත් තියෙන අංකේ තියෙන්නේ a ගේ එකේ තමයි ළමයාගේ නම තියෙන්නේ. එහෙනම් අපි ලියනවා මොකද්ද a ගේ එක ධන කන්කැටිනේට් කරන ධන ලකුණු දානවා ධන h ධන ස්ලෑෂ් n පල්ලෙහාන ලියන්න ඕන නිව් ලයින් එකට යන්න ඕන ඒකයි ස්ලෑෂ් n දැම්මේ h කියන house එකේ ආගේ ඒ කියන්නේ මෙන්න මේක බලමු රන් කළ ප්‍රෝග්‍රෑම් එක x සහ y ඕපන් කරලා තියෙනවා හරි හරි රන් වුණා එරර් එකක් එන්නේ නැහැ බලමු මේ කියන අපේ ප්‍රෝග්‍රෑම් එක හරියේ house කියන ෆයිල් එක මෙන්න බලන්න ඕපන් කරද්දී ස්මිත් වේගාවල ජෝන් ඇන්ඩ්‍රොමිඩා කියන house එකේ කේන් ප්‍රොක්සිමා ටොම්ස් ප්‍රොක්සිමා ඩීන් වේගාවල ඇඩම් ඇන්ඩ්‍රොමිඩාවල ගයි ඇන්ඩ්‍රොමිඩාවල පෙබ්ලි ඩෙනබ්බල දැන් ඒ ශිෂ්‍යයා සහ එයාට අදාළ house එක මෙතන ඔයාලට පේනවා print වෙලා තියෙනවා. ඒතර මේ විදිහට අපිට ඔයගොල්ලන්ට පුළුවන් ෆයිල් හැන්ඩලින් භාවිතා කරලා මේ විදිහට ගන්න ටික. දැන් මේක තවත් අප්ඩේට් කරන්න පුළුවන් අවශ්‍ය නම් ඔයාලට. දැන් හිතන්නකෝ මෙහෙම දැන් මෙහෙම දෙන්නේ නැතුව අවශ්‍ය නම් කෙලින්ම දැන් මේක මුළු ඉස්කෝලේ කෙනෙක් එකපාර ඇඩ් කරන්න පුළුවන් වැඩක් මේක. මුළු ඉස්කෝලේම අපි ටෙක්ස්ට් ෆයිල් එක මුළු ඉස්කෝල ළමයි 2000 නම් 2000 ක මේ නම් ටික මේ වගේ ටෙක්ස්ට් ෆයිල් එක දාලා තියාගත්තොත් ඇතුළත් තියෙන අංක අපිට පුළුවන් දැන් මෙහෙම එකම ෆයිල් එක අවුට්පුට් එකක් තියෙන එකම ෆයිල් එකනේ. ඒතකොට ඒකේ ඔක්කොම වේගායත් ඉන්නවා, ඩෙනබ් අයත් ඉන්නවා. එහෙම තිබ්බොත් මේක මෙස් එකක්නේ. ඔයාලට පුළුවන් මෙහෙමත් කරන්න මේක. දැන් අපි රයිට් මේක ලියන්නේ white and ලියන්නේ. ඒතර white ලියන්නේ නැතුව මෙන්න මෙහෙම y අයින් කරලා මං මේක මෙහෙම දියුණු කරන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් එක. දැන් house වල ඉන්න ළමයින්ගේ රන් ටික දැන් house මොනවද අපි ගත්තේ වේගඩන පැල්ට array ටිකනේ. එහෙනම් අපි house වල නම් වලට අපි මොනවා හරි variable ටිකක් ලියනවා. වර්තනත් variable තියෙනවනේ. අපි ඇන්ඩ්‍රොමිඩාම කියලා දාමුකෝ. ඇන්ඩ්‍රොමිඩා නෑ. විචාල්‍ය අපි ගමුකෝ. h1 කියන විචාල්‍ය ගන්නවා. h1 open andromeda.txt අන්න ඇන්ඩ්‍රොමිඩා කියන house එකට ලියන්න. h2 open proxima.txt h3 denab.txt writing mode එකේම ගන්න h4 open අනික මොකද නෑ වේගායක එන්න ඕන කමන්නේ මේක වේගා අතන දෙන වචන මෙතන ගලපෙන්න ඕනේ එහෙම එකක් නෑ denab.txt මේ අපේ houses ටිකනේ දැන් ඔයගේ houses ටිකක් තියෙනවා දැන් read කරන එකයි ලියන්නේ හතරට house හතර ලියන්න ඕනේ හරි දැන් මොකද කරන්න ඕනේ දැන් මේ writing mode එක මෙහෙම අපිට අවශ්‍ය වෙන්නේ නැහැ දැන් අපිට කරන්න වෙන්නේ බලන්න variable එකත් අපිට අවශ්‍ය නැහැ දැන් අපිට කරන්න ඕන අපි දැන් ස්ප්ලිට් කරානේ එකත් හරි ස්ප්ලිට් කරලා ඒකේ බිඳුව ගත්තා ඒකේ බිඳුවේ මොකක්ද තියෙන්නේ
ළමයාගේ ඇතුළත් වීමේ අංකය. ඒක එකේ තියෙන්නේ ළමගේ නම. එහෙනම් අපි දැන් මේ බිඳුව කියන අවස්ථාව අපි ලියමු h1 ට. එහෙනම් h1.write අන්න h1 ට ලියනවා. h1.write h1 ට ලියනවා. මොකද ලියන්නේ h1 ට ළමයාගේ නම. ළමයාගේ නම. ළමයාගේ නම කියලා කියන්නේ ඒගේ එක. new line එකට යන්නත් එපා. /n මේ විදිහටම අපිට අනිත් ඒවා ලියාගෙන ගිය හැකියි. මේ විදිහට අපිට ලියාගෙන යන්න පුළුවන්. ඇයි? නෑ නෑ. h2 h3 h4 right. දැන් මෙහෙම තියෙනවනේ. දැන් අපිට මේක රන් කරගන්න පුළුවන්. ඊට කලින් හැබැයි මේක ක්ලෝස් කරලා නැහැ දැන් අර එකක්වත්. අපි හැම ඕපන් කරපු ෆයිල් එකක්ම ක්ලෝස් කරන්න ඕනේ. h1.close h2.close එහෙම නැත්නම් අර මං කියව with එක as එකයි with එකෙන් ඕපන් කරොත් ක්ලෝස් දෙන්න අවශ්‍ය නැහැ. right. දැන් අපිට ප්‍රෝග්‍රෑම් එක රන් කරගන්න පුළුවන්. බලමු errors මොන හරි එයිද කියලා. අන්න සාර්ථකව රන් වුණා. දැන් ගැටලුව තියෙන්නේ නිවාස ගාන ගොඩාක් හැදුනා. මේ බලන්න. ඇන්ඩ්‍රොමෙඩා හැදුනා, ඩෙනප් හැදුනා, කොහොනිත් ඒවා. ප්‍රොක්සිමා හැදුනා, වේගා හැදිලා මේ නිවාස හතරම හැදිලා. එතකොට ඇන්ඩ්‍රොමෙඩා වල ජෝන් ඇඩම් ගයි. ඩෙනප් වල කවුද ඉන්නේ? එක්කෙනා පෙබ්ලි විතරයි. ඊට පස්සේ ගත්තාම වේගා වල ස්මිත් ඩීන්. ප්‍රොක්සිමා වල කෙන් ටොම්. අන්න බලන්න දැන් ඕක කරගත්තොත් ඉස්කෝලේදී කෙලින්ම මේ රීඩ් කර මුළු ඉස්කෝලේම ළමයින්ගේ ඇතුළත අංකයි ටික දාගත්තා එක ෆයිල් එකට ටෙක්ස්ට් ෆයිල් එකට. ඊට පස්සේ මේ වගේ තව සෙපරේට් ෆයිල් හතර නිවාස ගානට නිවාස පහ නම් පහ නිවාස තුන නම් තුන ඒ ෆයිල් ටික හදාගත්තා. එක ප්‍රෝග්‍රෑම් එකක් රන් වෙච්ච ගමන් ළමයි ටික සෙපරේට් වෙනවා ෆයිල් නිවාස ගානට. හරි ඊස්ලි අර එක ගොඩේ තියෙන අවශ්‍ය නැහැ වෙන වෙනම ෆයිල් මන් ලිව්වේ එකයි. ඒතර එක එල්ලේම අපිට මේ වගේ හවුසස් වලට ළමයි ටික කඩලා දාගන්න පුළුවන් මේ විදිහට ප්‍රෝග්‍රෑම් එකක් ලිව්ව ගමන්. දැන් ඔයගොල්ලෝ විවිධ නිර්මාණාත්මක ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ A-level ළමයිනේ. මේ වගේ මම මේ සරල උදාහරණයක් ගත්තේ. දැන් මේ වගේ ඔයගොල්ලන්ට ඕන තරම් ප්‍රෝග්‍රෑම්ස් ලියන්න පුළුවන්. මේක ලියන තරමට තමයි ඔයාලට මේ ප්‍රෝග්‍රෑමින් ස්කිල් එක එන්නේ ඇත්තටම. ඒ කියන්නේ නිකන් Python වල එහෙම හරියන්නේ නැහැ. ඔයගොල්ලෝ පුළුවන් තරම් ප්‍රෝග්‍රෑම්ස් ලියන තරමට ඔයගොල්ලන්ට මේ වගේ හැකියාවන් එනවා. ඒ කියන්නේ මේ වගේ ගැටලු විසඳන්න හැකියාව තියෙනවා. right. දැන් අපි කතා කරමින් ඉන්නේ ෆයිල් හැන්ඩලින් ගැන. ෆයිල් හැන්ඩලින් ගැන කතා කරද්දී අපිට තවත් අපි තම ඔයගොල්ලන්ට එක්කලා තව කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා ෆයිල් හැන්ඩලින් සම්බන්ධව. නමුත් අපි පාස් පේපර් ගැටලුවකටත් මේකලම යොමු වෙන්න කැමතියි. දැන් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම try කරලා බලන්න. අඩු ගානේ මේ වගේ ගැටලුවක්වත් try කරලා බලන්න. රිසල්ට් දාලාද? නෑ නේ තාම. හරි තාම රිසල්ට් දාලා නැහැ ළමයි. අද රිසල්ට් එනවා නේද? රිසල්ට් දාලා ළමයි කියනවනේ. හරි. මේ බලන්න. අපි ඊගාවට යන් මේ පාස් පේපර් එකේ ප්‍රශ්නයකට. මේ බලන්න දැන් මේක සමහරලාට ඕගොල්ලෝ මේ විදි කරලත් ඇති. සමහර ළමයි කරලා නැතුවත් ඇති කමක් නැහැ. අපි හැමෝම බලමු මේ ගැටලුව කරන්න.
ෆයිල් හැන්ඩලින් සම්බන්ධව ඔයගොල්ලන්ට තව ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. සාමාන්‍යයෙන් තව මම ඉස්සරහට විවිධ ගැටලු ඕගොල්ලොත් එක්කලා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මේ ෆයිල් හැන්ඩලින් සම්බන්ධව. අපි ඊගාවට යමු වන්නේ පාස් පේපර් එකක ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න. මේක හොඳ ප්‍රශ්නයක්. 2017 අවුරුද්දේ විභාගයට ආපු ප්‍රශ්නය. පාස් පේපර්ස් 17 වෙන්න ඕන මට මතක විදිහට 17 ස්ට්‍රක්චර්ස් මාකස් ස්කීම් එකේ තියෙන උත්තරේ නෙවෙයි මම සාකච්ඡා කරන්නේ. මේ පයිතන් ප්‍රශ්න කරද්දි මේ පයිතන් පාඩම තමා ළමයිගේ ඒකත් කියන්නේ ප්‍රෝග්‍රෑමින් ස්කිල් එක තමා ළමයිගේ ඒද බීද තීරණය වෙන්නේ ඇත්තටම. මොකද MCQ ප්‍රශ්න 11ක් ගිය අවුරුදු පේපර් එකේ තිබ්බා. ලකුණු 15 කියන 7.5ක රචනා ප්‍රශ්නයක් එනවා. ඒ වගේම ව්‍යුහගත පේපර් එකෙත් ලකුණු 4ක විතර ප්‍රශ්නයක් එනවා. ඒතර අවසාන වශයෙන් ගත්තොත් පයිතන් වලින් විතරක් 20ක් විතර පේපර් එකෙන් කවර් කරගන්න පුළුවන් මේ කොටසෙන් විතරක්. ඒ කියන්නේ ඔයගලන්ට විශාල ලකුණකට යන්න පුළුවන් පාඩමක් විදිහට මේ අවුරුද්ද නෙමෙයි මේ 2000 මේක නෙවෙයි 17 නෙවෙයි එහෙනම් 17 නෙවෙයි නම් 16 වෙන්න ඕනේ. හරි මේ බලන්න මෙන්න මේ ප්‍රශ්නයටයි මම යන්නේ. මෙන්න මේක. පාසලක ආපන ශාලාවක් සඳහා විවිධ ආහාර ද්‍රව්‍ය 10ක් වර්ග 10ක් අලෙවි කරයි. මෙම ආහාර වර්ග රාක්‍යයක අසුරා ඇත. සිසුන්ට රාක්‍ය අසලින් ඇවිදිමින් විදින ගමන් ආහාර වර්ග තෝරාගෙන බන්දේසියක තබා ගත හැකිය. මෙම බන්දේසිය ආපන ශාලාවට ඇතුළු වන ස්ථානයේ තබා ඇත. ආහාර තෝරා ගැනීමෙන් පසු සිසුවෙකු මුදල් ගෙවීම සඳහා ආහාර බන්දේසියක් රැගෙන මුදල් අයකැම වෙත ළඟා විය යුතුය. එක් ආහාර බන්දේසියකට ගෙවිය යුතු මුදල ගණනය කිරීම සඳහා පරිගණක ක්‍රමලේඛනයක් සකස් කිරීමට ඔබට බාර කොට ඇත. මේ අරමුණු සඳහා සෑම ආහාර වර්ග 10ක්ම 1 සිට 10 දක්වා අනන්‍ය නිකිලයක් ලබා දී ඇත. පහත් දැක්කෙන වගුවෙහි එක් ආහාර වර්ගයන් සඳහා ලබා දී ඇති අනන්‍ය නිකිලය සහ ඒකක මිල දක්වා ඇත. මෙන්න බලන්න මේ ආහාර වර්ගය තියෙනවා 1 2 3 කියලා. ඒතකොට ළමයා එක ආහාර වර්ගය එන්ටර් කරන්න ඕන. එකෙන් කීයක් ගන්නවද කියලා එන්ටර් කරන්න ඕන. ඊට පස්සේ යාට බිල හැදෙනවා. පරිගණක ක්‍රමලේඛනයට අවශ්‍ය වන ආදාන සහ එන් බලාපොරොත්තු වන ප්‍රදානය සඳහන් කරන්න. දැන් මේකෙන් අපි මේ 2017 ලෙවල් ප්‍රශ්නේ මම මේ සාකච්ඡා කරන්නේ. ඒතර මේකේ ආදාන වශයෙන් අපිට ගන්න පුළුවන් මොනවාද? දැන් පරිගණක ක්‍රමලේඛය ලියන්න ඕන. හොඳට ගැටලුව තේරුම් ගන්න ඕනේ. ආහාර වර්ග 10ක් රාක්‍යයක අහුල්ලා තියෙනවලු. සිසුන් රාක්‍ය අසලින් ඇවිදින ගමන් ආහාර වර්ග තෝරාගෙන බන්දේසියකට දබාගත හැකිය. මෙහිදී බන්දේසිය ආපන ශාලාවට ඇතුළු වන ස්ථානයේ තබා ඇත. ආහාර තෝරා ගැනීමෙන් පසු සිසුවෙකු මුදල් ගෙවීම සඳහා ආහාර බන්දේසිය රැගෙන මුදල් අයකැම වෙත ළඟා විය යුතුය. එක් ආහාර බන්දේසිය ගෙවිය යුතු මුදල ගණනය කිරීම සඳහා පරිගණක හරි. දැන් මෙතනදී අපි කියනවනේ කතාව තේරෙනවනේ. ඒතර ආහාර අංකය එයාට දෙන්න එපා. එකෙන් කීයක් ගන්නවද කියලා කියන්න ඕනේ. සමහර එක ළමයා ආහාර වර්ග කීපයක් ගන්න පුළුවන්. එහෙනම් ආහාර වර්ග සංඛ්‍යාවත් අපි ඉන්පුට් කරන්න ඕනේ. එහෙනම් ආදාන කරන්නේ මොනවද? ආහාර වර්ග සංඛ්‍යාව, ආහාර වර්ගය, ඒක ආහාර වර්ගයෙන් කීයක් ගන්නවද කියන එක ඉන්පුට් කරන්න ඕනේ. ප්‍රතිදානය තමයි ඒ ප්ලේට් එකේ ගාන බිල. පැහැදිලි නේද කියන කතාව. ඊට පස්සේ අපිට ඒ ටික තමයි මෙතන තියෙන ලකුණු දෙකක් හෝ තුනක් මම හිතන්නේ ඒකට හම්බෙන්නේ. ආහාර බන්දේසියට ගෙවිය යුතු මුදල ගණනය කිරීම සඳහා අවශ්‍ය වන ඇල්ගොරිතමය නිරූපණය කිරීමට ගැලීම් සටහනක් අඳින්නන්න. එහෙනම් මේක අදාළව අපි ෆ්ලෝ චාර්ට් එකක් අඳින්න ඕන. මෙන්න මේ කොටසට අදාළව. ෆ්ලෝ චාර්ට් එක අඳින්න බලන්න අපි ඔන්ලයින් බලමු ටූල් එකක් පාවිච්චි කරලා නැත්නම් අපිට මේක අඳින්න වෙන ක්‍රමයකට වඩා අපි ඔන්ලයින් අඳින්න ලේසි නේද? ඔන්ලයින් ඩයග්‍රෑම්ස් කියවම අපිට ඕන තරම් ෆ්ලෝ චාර්ට් අඳින්න ඒවා එනවා අපිට. රිසිඩර් චාර්ට් ක්‍රියේටිව් ඩයග්‍රෑම් එක. හරි. නැත්නම් අපිට අඳින්න පුළුවන් වර්ඩ් එකේ හරි එහෙම අඳින්න පුළුවන්. ඊට වඩා මේ වගේ එකක් JavaScript එකකින් හදපුව මේ වගේ එකක් ලේසියි. අපි දැන් ෆ්ලෝ chart එක අඳින්න යන්නේ. right. එහෙනම් අපි ඉස්සලාම start එක ගන්නවා. දැන් අපි මේකේ මේ program එකට අදාළව start එක. ප්‍රශ්නෙත් අපි මෙතන තියෙනවා ප්‍රශ්නේ අපි තේරුම් ගත්තනේ සිද්ධිය. දැන් ගැලීම් සටහන සිංහලෙන් ඉංග්‍රීසියෙන් දෙක කියන කදාල් නෑ. දැන් අනිවාර්යයෙන්ම ER diagram එක DFD වගේම අනිවාර්යයෙන්ම ඔයාලා සිංහලෙන් අඳින්න ඕන.
එක ලේසි. මේක ඉංග්‍රීසි වලින් අතර කිසි ප්‍රශ්නයක් නැහැ. start. ඊට පස්සේ අපි input දෙනවා සහ initialize variables මොනවද කියලා බලන්න ඕන. දැන් මෙතනදී අපි initialize කියන එක list එක මෙතන define කරන්න අවශ්‍ය නැහැ. ඕනනම් list එක ලිව්වත් කමක් නැහැ. ඒක වැරද්දක් නැහැ. initialize the list කිව්වම ඇති. list එක අර්ථ දැක්වීම ප්‍රමාණවත්. initialize the list. algorithm එකනේ. initialize the list. හරි. ඊට පස්සේ දැනට අපි ගන්න ටික මොනවද? දැනට අපි ගන්න ටික තමයි බිල කියන එක බිලේ අගයක් නැහැ නේ. බිල් සමානයි බිඳුවයි. මොන බිල් බිඳුවයි. බිලේ දැනට බිල් වල අගයක් නැහැ. බිලට බිඳුවයි. ෆුඩ් ටයිප් එක ft සමානයි බිඳුවයි. අපි විචාලන ටික ඉනිෂියලයිස් කරගෙන ඉන්න ඕනේ. ft බිඳුවයි ෆුඩ් ටයිප් එක ආහාර වර්ගය number of food types nft කියලා ගන්නවා. ආහාර වර්ග කීයක් ගන්නවද? ෆුඩ් ටයිප් එක amount එක. ඒ කියන්නේ එක ආහාර වර්ගයකින් ප්‍රමාණය ඔන්න. බිල බිඳුවයි ආහාර වර්ගය බිඳුවයි nft. nft කියන ඔයාලට කැමති විචාලන නාමයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒක කිසි ගැටලුවක් නැහැ. right. දැන් අපි ඊගාවට ආහාර වර්ග ගත්තා. දැන් අපි මෙන්න මෙතන කන්ඩිෂන් එකක් දෙනවනේ අපි. කන්ඩිෂන් එකක් දෙනවා. ආහාර වර්ග සංඛ්‍යාව දැන් අපි යූස් කරන ඊට කලින් ආහාර වර්ග කීයක් ගන්නවද කියන එක තමයි ලූප් කරන්න ඕන. අපි ඉන්පුට් එකක් ගන්න ඕන ආයි පාරක්. මම ආහාර කස්ටමර් අපේ ආහාර වර්ග කීයක් මිලදී ගන්නවද? ඒ කියන්නේ කීයක් ඉන්පුට් කරනවද ආහාර වර්ග? ඉන්පුට් nft. ආහාර වර්ග කීයක් මිලදී ගන්නවද? හරි රෝස් ඔක්කොම මේ වෙලාව දාන්න කිව්ව වෙලා යනවා කමක් නැහැ. ආහාර වර්ග ගාන දාන්න ඕන මෙතන. එතකොට මේ ආහාර වර්ග සංඛ්‍යාව nft එක බිඳුවට වඩා විශාල වෙලා තියෙනකම් අන්න ආහාර වර්ග සංඛ්‍යාව බිඳුවට වඩා විශාල වෙලා තියෙනකම් රිසල්ට් එනවද ළමයින්ගේ? නෑ නේ ළමයි නිකන් දාලා තියන්නේ. දැන් මං හිතන්නේ මේවා බ්‍රවුසර් එක ඕපන් වෙලා තියෙන මේ. ඒ කියන්නේ මේ ලින්ක් එක දැන් තව ටිකකින් දාගිය කියන්නේ. රයිට් කමන්න අද රෑ හරි දාන්න නැතේ. මේ බලමු. දැන් මේ බලන්න. එතකොට දැන් මෙතනදී ආහාර වර්ග සංඛ්‍යාව අපි ආදානය කරා. ඒ NFT සංඛ්‍යාව බිඳුවට වඩා වැඩි වෙලා තියෙනවා. එක එක අඩු කරන්න ඕනේ. එහෙනම් එතනදී අපි පුනර්කරණය තුල දැන් අපි ආහාර වර්ග සංඛ්‍යාව බිඳුවට වඩා ලොකු නම් ඒ කියන්නේ ආහාර වර්ග දෙකක් වගේ ගන්න ඕනේ දෙපාරක් යන්න ඕනේ නේද මේක? එතනම් ඒක ඇතුළේදී අපි ඉන්පුට් කරන්න මොකද ලූප් එකේදී? ආහාර වර්ගය මොකද? ෆුඩ් ටයිප් එක. ෆුඩ් ටයිප් එකයි ඉන්පුට් කරන්න ඕන ෆුඩ් ටයිප් එකයි ft එකයි amount එකයි. ඒ කියන්නේ එක ආහාර වර්ගය මොකද්ද? එකෙන් කීයක් ගන්නවද? අන්න එක ඉන්පුට් කරන්න ඕන මේක ඇතුළේදී. හරි. ඊගාවට මොකද වෙන්න ඕන? අන්න බිල කැල්කියුලේට් කරන්න පුළුවන් අපිට වැදගත්ම දේ. අපිට බිල් එක කැල්කියුලේට් කරන්න පුළුවන් ළමයි. දැන් මේ වගේ ගැලීම් සටහනක් අනිවාර්යෙන් සෑම ළමයෙකුටම හොද්දට පුළුවන් වෙන්න ඕනේ. මේ වගේ මේක පොඩි එකක් ඇත්තටම. ඒ වුණාට ගැටලුව හොඳයි ඇත්තටම. ගැටලුව ගැලීම් සටහන සාමාන්‍යයෙන් ගැලීම් සටහන එකම ගැලීම් සටහන ආකාරය කියන්න බෑ. මේක තමයි විභාගෙදී ලකුණු ළමයාගේ සාපේක්ෂව තමයි අඩුවෙන්ම ලකුණු කැපෙන ෆ්ලෝ චාර්ට් එකට තමයි. මොකද එක එක්කෙනාට එක එක විදිහට යන්න හැකියි. ඒ කියන්නේ හරියට තර්කයේ තියෙනවා නම් ඕනම එක ලකුණු දෙනවා හරියට ඒකයි. මේක මේ පේලි හරි වැදගත්. දැන් මෙතනදී බිල කැල්කියුලේට් වෙන එකනේ. ඔන්න බිල් සමාන බිලට බිල් ගණනය කරනවා. බිල හැදෙන්නේ කොහොමද? දැන් ඔන්න එතන තමයි වැදගත්ම දේ. මෙතන මේ ලිස්ට් එකක් තියෙන බව ඔයා තේරුම් ගන්න ඕනේ. මේ තියෙන ලිස්ට් එකක්.
ඒතර ලිස්ට් එකක මේක අපි දානවා ලිස්ට් එකට නේද? කියනම ෆුට් ලිස්ට් එක නම් FT නේ. FT ගේ බිඳුව තමයි 10. හැබැයි මෙතන එන්ටර් කරන්න අපි 1. අපි ලිස්ට් එකක බිඳුවේ ඉඳන් ගණන් කරාට මේ කැන්ටිමේට් යූසර් ඩිස්ප්ලේ කරන්නේ 1. ඒතර පරිශීලකයා බිඳුව නෙවෙයි එන්ටර් කරන්නේ 1 එන්ටර් කරන්නේ. ඒතර ඇතුලේ වෙන දේ දන්නේ නැහනේ. දැන් ඔයාලා ATM ගිහින් සල්ලි වල ගන්නවා මිසක් එතන ඇතුලේ ප්‍රෝග්‍රෑම් එකේ වෙන දේ දන්නේ නැහනේ. ඒතර මෙතන යූසර් දාන්නේ 1. හැබැයි ඇතුලේදී 1 නෙවෙයි මෙයාගේ 10ට දාලාගේ කීයද බිඳුව. අන්න ඒක ඔයා තේරුම් ගන්න ඕන. එහෙමනම් මෙතන මේ බිලට එකතු වෙන්න ඕන. බිල් සමානයි බිල ධන බිලට එකතු වෙන්න ඕන. ෆුඩ් ටයිප් ආහාර වර්ග FT වල දැන් යා එන්ටර් කරන්නේ මොකද්ද? ෆුඩ් ෆොර් ඊට කලින් මට තව ඉනිෂියල් දැන් අපි ඊට කලින් තව දෙයක් කරගන්න ඕනේ. මෙතන මේ ඉනිෂියලයිස් ද ෆුඩ් ලිස්ට්. දැන් මම ෆුඩ් ලිස්ට් එක දුන්නානේ. ඒක ඉනිෂියලයිස් කරේ නෑනේ. මම මෙතන දෙනවා as FL කියලා ෆුඩ් ලිස්ට්. නැත්තම් එතන ගැටලුවක් වෙනවනේ. FL කියන වේරියබල් එකක් නෑනේ. අපි අතන ලිව්වනම් හරි ලිස්ට් එක. ෆුඩ් ලිස්ට් එකෙන් FT ෆුඩ් ටයිප් මේක වෙන්න ඕන. ආයේ මේක පුනර්කරණය වෙන්න ඕන. මෙතන හරි උඩට හරි අන ඊටස් ලූප් එකෙන් මෙතනින් අවුට්පුට් කරන්න ඕන. මේක තවුට් එකක් කමක් නැහැ. හරි. මෙතන අවුට්පුට් කරන්න ඕන ඊගාවට print bill. අන්න bill එක print කරන්න ඕන. stop. ඔන්න ගැලීම් සටහන. මෙතන yes එන්න ඕන. මෙතන no. මෙතන yes මෙතන no. හරි. ඔන්න ගැලීම් සටහන. දැන් මේ ගැලීම් සටහන ඇඳනම් ඒකට හරි ලකුණු 7ක් විතර හම්බ වෙනවා. ලකුණු 7ක් විතර හම්බ වෙනවා. දැන් මේකට අදාළ Python ප්‍රෝග්‍රෑම් එකයි අපිට ලියන්න තියෙන්නේ. දැන් ගැලීම් සටහන හරිනේ. ඒතර ඔයාලට පේනවා ගැලීම් සටහන එන විදිය. right. ෆයිල් රීඩ් කිරීමක් හෝ රයිට් කිරීමක් නෑ මේකේ. ලිස්ට් එකකින් data අරගෙන ලිස්ට් එකට කියවන්න තියෙන්නේ. හරි අපි මේකට Python ප්‍රෝග්‍රෑම් එකක් ලියමු ළමයි බලන්න. new file එකක් ගමු new file. right. මේ බලන්න. එතකොට දැන් අපිට අර සාමාන්‍ය පන්තියක් වගේ ගොඩාක් වෙලා කරන්න බෑ. අපි කරන වාර ගාන වැඩි කරනවා මිසක් එක දිගට දැන් අපි මේකෙන් මේ ප්‍රෝග්‍රෑමින් පස්සේ අපි නවත්තන ළමයි දැන් ඔයගොල්ලන්ටත් එකපාරට ස්ක්‍රීන් එක දිහා අර එක දිගට සාමාන්‍ය පන්තියක් වගේ එක දිගටම මේකත් එක්කලා සම්බන්ධ වෙන්න බැරි නිසා මම මේ ප්‍රෝග්‍රෑම් එක නවත්තනවා. නමුත් මේක අපි දැන් මේක රන් කරලා බලමු. එහෙනම් ඉතින් අපි ඉස්සලාම අර කිව්ද අපි මොකද කරේ ෆුඩ් ලිස්ට් එක ඉනිෂියලයිස් කරා. එහෙනම් FL එක. FL එක උන්න අපි අතන කැපිටල් තිබ්බේ නේද? ඒක ඉතින් දත්ත ටික අපි දාගෙන එනවා. මොනවද ඒකේ තිබ්බ දත්ත ටික? 10 12 15 ආදී වශයෙන් තිබ්බේ. දහය 12 15 10 12 15 මට උනම් ෆ්ලෝටිං වැලියු විදිහට දශමත් එක්කලා ලියන්න පුළුවන් 10 25 45 10 25 45 50 25 10 12
ඔන්න අපේ ලිස්ට් එක ෆුඩ් ලිස්ට් එක හරි. ඒ කියන්නේ එක එක මුදලේ මිල එක එකේ මිල ගණන් තියෙන්නේ. එතකොට ඊට පස්සේ අපි මොකද කරන්නේ? අපි අර වේරියබල් ටික ෆුඩ් ටයිප් එක ft සමානයි 0යි. අපි දැනට දන්නේ යූසර් මොකද්ද ෆුඩ් ටයිප් එක දෙන්නේ ft සමානයි 0. ft සමානයි බිල් සමානයි බිල් සමානයි ft සමානයි බිල් සමානයි amount සමානයි තමනද number of food වර්ග number of nft number of food type එක ඔක්කොම බිඳුවනේ Python වල අපිට මෙහෙම ඔක්කොම එකපාර බිඳුව සමාන දෙන්න පුළුවන් විචල්යන් වලට ft bill amount nft right now user එකෙන් nft එක ගන්නවා ආහාර වර්ග කීයක් ගන්නවද int අපි user input කරන්න කියනවා how many foods ඒක කැමති කවි බයි ලියන්න පුළුවන් how many foods you want to buy ආහාර වර්ග කීයක් ඔයා මිලදී ගන්න සූදානම් වෙලා ඉන්නවද ඊට පස්සේ if nft ගාන බිඳුවට වඩා ලොකු නම් අන්න ආහාර වර්ග ගාන බිඳුවට වඩා ලොකු නම් user එකෙන් ගන්නවා ft food type එක මොකද්ද int input enter food type ආහාර වර්ගය ආදානය කරන්න ඊට පස්සේ amount එක amount සමානයි int input enter amount ප්‍රමාණය ආදානය කරන්න දැන් මොකද වෙන්න ඕන මොන ආහාර වර්ග සංඛ්‍යාවයි ආහාර ප්‍රමාණය අපි ආදානය කරා දැන් ඕන බිල කැල්කියුලේට් කරන්න තියෙනවා බිල් සමානයි බිල් ධන බිල් වලට එකතු වෙන්න ඕන ෆුඩ් ලිස්ට් එකෙන් ෆුඩ් ටයිප් එක දෙනවා අපි එකෙන් එකක් අඩු වෙන්න ඕන මොකද අපි දෙනාගෙට වඩා හැම වෙලේම එකක් තමයි ලිස්ට් එකේ එන්නේ එකක් අඩු වෙලා ඒක ගුණ වෙන්න ඕන amount එකෙන් nft සමානයි ඍණ සමානයි 1 nft සමාන nft සමාන 1 කියන එක තමයි ලියන්නේ කෙටියෙන් nft සමානයි nft ඍණ 1 කියන එක අපිට කෙටි කරලා මෙහෙම ලියාගෙන nft ඍණ සමාන 1 කියලා අපිට ළමයි කෙටියෙන් ලියන්න පුළුවන් මේ වගේ nft ඍණ සමාන 1 හරි ලූප් එකෙන් එළිය print කරනවා මොකද්ද බිල print bill ඔච්චරයි ප්‍රෝග්‍රෑම් එක අපි රන් කරලා බලමු දැන් මම කෑම වර්ග දෙකක් ගන්නවා මොකද්ද ගන්නෙ මේ අංක 1න් කෑම 5කුයි 1 2 3 අංක 3න් කෑම මේකෙන් 10කුයි 1න් 10කුයි 2න් 3න් 5කුයි මම අපි ප්‍රෝග්‍රෑම් එක සේව් කරන්න අහනවා මම මේකට දෙන්නම් bill කියලා how many foods you want to buy අන්න මම ආහාර වර්ග දෙකයි ගන්න දැනට sorry දෙකයි enter food type අන්න ආහාර වර්ග අංක 1 එක ගහපුවම රුපියල් 10 වයින්නේ 10 වන් කීයක් ගන්නවද මම 10ක් ගන්නවා sorry ඉංග ලූප් එකේදී food type you want to buy දෙක නම් ආවා ඊගාක ලූප් උන්නේ ඉන්න බලන්න මොකද වැරද්ද කියලා nft සමාන nft ඍණ 1 තමයි මෙතන ආහාර වර්ග සංඛ්‍යාව එන්ටර් කරන්නේ nft බිඳුවට වඩා විශාල වෙලා තියෙනකන් nft ඍණ 1 නොවැටලුවක් නැහැනේ දීලා තියෙන කී වැරද්දක් තියෙනවා එතන ලූප් එකේ වැරද්දක් තියෙන ගණනය වෙනවා බිලත් හැදෙනවා ඔක්කොම nft ඍණ සමාන 1 nft වලින් එකක් අඩු වෙන්න ඕනේ මෙතන මම nft බිඳුවට සමාන කරලා තියෙන එක ගැටලුවක් නැහැ ආහාර වර්ග සංඛ්‍යාව මෙතන යූසර් එකෙන් ගන්නවා ප්‍රමාණය nft බිඳුවට වඩා විශාල මෙතන if නේ දීලා තියෙන ළමයි අන්න ඒක වැරද්ද මේ if දෙන්න බෑනේ පුනර්කරණයකදී while දැන් හරි food type එක එකෙන් 10යි food type එක අංක 2
3 නේද? අංක 3 නේ. ෆුට් ටයිප් එක ඔව් මම 3නේ දෙන්නේ. එකේ දෙක වුණාට 3. එකෙන් 5යි. ඔන්න මගේ බිල එනවා 175. දැන් ආහාර වර්ග ඊට වඩා වැඩි ගන්න කෙනෙක් ආවොත් එතන ආහාර වර්ග 5ක් ගන්නවා කියලා. එතකොට අංක 8 කියන ෆුඩ් ටයිප් එකෙන් ආහාර වර්ග 5යි. 5 කියන ෆුඩ් ටයිප් එකෙන් ආහාර වර්ග 2යි. 3යි. 4 කියන ෆුඩ් ටයිප් එකෙන් ආහාර වර්ග 2යි. ඊට පස්සේ අංක 7 කියන ෆුඩ් එකෙන් ආහාර වර්ග 10යි. ඔන්න බලන්න තව එකක් තියෙනවනේ. තව පහෙන් 12යි. ඔන්න බිල අවසාන කවුන්ට් එනවා 1020ක් කියලා. ඒතර ඒ ආහාර වර්ග දක්වා ප්‍රදානය කරනවා. දැන් විභාගයේ බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේ එකක් ඕගොල්ලන්ගෙන්. සාමාන්‍ය අඩු ගන්න මේ වගේ මට්ටමකවත් ගැටලුවක් ඕගොල්ලන්ගෙන් විභාගයේදී බලාපොරොත්තු වෙනවා. ඉතින් ළමයි හරි අද දවසේ ඉතින් අපිත් එක්කලා දැන් රැඳී සිටිය හැමෝටම ස්තුතියි. අපි ආය දවසක ප්‍රෝග්‍රෑමින් වල Python සම්බන්ධව ඔයගොල්ලන්ට මේ වගේ දැන් අපි ඊගවට දවසක විශේෂම කතා කරන්න බලාපොරොත්තු වෙනවා sorting searching algorithms සම්බන්ධව. ෆයිල් හැන්ඩ්ලින් අද කතා කරානේ. sorting and searching algorithms දැක්කලා සහ ඒක අපේ සිලබස් එකේ තියෙන bubble sorting, binary searching සහ sequential searching ක්‍රම පිළිබඳව අපි කතා කරමු. තවත් වැදගත් කොටසක් සිලබස් එකේ තියෙන. හරි ළමයි එහෙනම් හැමෝටම සුබ දවසක්. හොඳට වැඩ කරන්න පාඩම් කළා. ඕගොල්ලන්ට වැඩි කාලයක් නැහැ තව. හැමෝටම මේ කාලේ උපරිම ප්‍රයෝජන ගන්න තමන්ගේ ටාගට් එකට යන්න අවශ්‍ය ශක්තිය ඕගොල්ලන්ට තියෙනවා. මේ තියෙන කාලේ හොඳටම ඇති. හොඳට වැඩ කරන්න. හොඳ කළමනාකාරීත්වයෙන් වැඩ කරොත් තමන්ගේ ටාගට් එකට යන්න කිසිම බයක් නැතුව යන්න පුළුවන්.